සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක්. හරි. අපි පටන් ගමු එහෙනම් මාතෘකාව ලිව්වේ නෑ මම හිතන්නේ. මාතෘකාව ලියා ගන්නකො. මාතෘකාව ලියලා නේද? මාතෘකාව ලියා ගන්න. අපිට ප්‍රවර්ධනය ගැන කතා කරන්න තියෙනවා. මම කිව්වා ඊට ඉස්සෙල්ලා තව චූටි කොටසක් තියෙනවා කියලා ගිය සතියේ මතක් කරා. ඒ කොටස ඉවර වෙලා අපි ප්‍රවර්ධනයට යමු. හරිද? ලියා ගන්න මාතෘකාව නිමවුම් වරහන් ඇතුලේ භාණ්ඩ ස්ථානගත කිරීම ඕකටම ඉරක් ගහලා ලියා ගන්න භාණ්ඩ බෙදා හැරීම distribution of goods භාණ්ඩ බෙදා හැරීම හරිද දැන් මොකද්ද භාණ්ඩ බෙදා හැරීම කියන එක ගැන තමයි අපි කතා කරන්නේ දැන් ඔයාලත් එක්ක මම ගිය සතියේදී කතා කරා භාණ්ඩයක් නිර්මාණය කරාට පස්සේ නේද මේ නිර්මාණය කරපු භාණ්ඩේ මිල තීරණය කරා හරිද මේ නිෂ්පාදනය මිල තීරණය කරා දැන් මේ තීරණය කරපු මිලත් එක්ක අපි හිතුව මේක රුපියල් 800 නම් මේ රුපියල් 800 නිෂ්පාදනය කරපු භාණ්ඩය දැන් අපි මෙතන ඉන්න පාරිභෝගිකයා ගාවට අපි යවන්න ඕනේ හරිද එතකොට පාරිභෝගිකයා මේක මිල දීලා ගන්න සූදානමින් ඉන්නවා. ඕකනේ වෙන්නේ. එතකොට මේ භාණ්ඩේ බෙදා හැරීම කියලා කියන්නේ මේ නිෂ්පාදනය කරාට පස්සේ මේක පාරිභෝගිකයා ගාවටපත් වෙන්නේ කොහොමද කියන එක. දැන් හිතන්න manufacturers අපි කියවොත් M කියලා ගන්නොත් ඒ manufacturers නිෂ්පාදිතේ. මෙතන customer අපි ගත්තොත් C. එතකොට මෙන්න මේ අතර ඉන්නේ කවුද? එයා තමයි distribution නේද? ඒ කියන්නේ භාණ්ඩ බෙදා හරින්න. එතකොට ඕනේ නම් පුළුවන් අපි ගත්තොත් n ගෙන් කෙලින්ම c ට දෙන්නත් පුළුවන්. n ගෙන් d ට දීලා d හරහා c ට දෙන්නත් පුළුවන් නේ. පැහැදිලිනේ? එතකොට යම් නිෂ්පාදිතයක් නිෂ්පාදනය කරලා කෙලින්ම පාරිභෝගිකයා අතරපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතරමැදි කරා පාරිභෝගිකයා අතරපත් වෙන්නත් පුළුවන්. දැන් ඔයාලා පිටරටකින් භාණ්ඩයක් ගේනකොට සමහරලාට මෙන්න මේ අතර ඉන්න බලන්නකෝ මැනුෆැක්චරින් එක කොහෙවත් එහෙ ඩිස්ට්‍රිබියුටර් කෙනාලා ඉවරලා ඊට පස්සේ නැවකට දාලා නැවෙන් ආයෙ කෙනාලා එතන මෙහෙ ඒජන්ට් කෙනෙක් ගියාලා ඒ ඒජන්ට්ගෙන් තව එක්කෙනෙකුට ගියාලා කස්ටමර් ගාවට ඉතින් සමහරලාට 1 2 3 4 5 6 7 දෙනෙක් 8 දෙනෙක්වත් ඉන්න පුළුවන්. හරිද? අතරමැදියෝ. ඒතර අතරමැදියෝ වැඩි වෙන්න ඔයාලා ගන්න භාණ්ඩයේ පිළිවෙල මොකද වෙන්නේ? පිළිවෙල කියලා කියන්නේ නිෂ්පාදනයේට පිළිවෙලට අමතරව මෙතන ලාභාන්තිකයක් හැමෝම එකතු කර ගන්නවා. ඒ ලාභාන්තිකයත් එක්ක අනිවාර්යෙන් භාණ්ඩයේ මිල වැඩි වෙනවා. අතරමැදියෝ වැඩි නම් භාණ්ඩයේ මිල වැඩි. ඉතින් හැබැයි හැම භාණ්ඩයක්ම නිෂ්පාදනය කරපු ගමන් අපි දන්නවා පාරිභෝගිකයා අතරපත් කරන්න බෑ. ඉතින් මේ පාරිභෝගිකයා අතරපත් කරනකොට සමහර ආයතන වල සිද්ධ වෙනවා. ඒක බෙදා හරින්නේ කරාම සිද්ධ කරන්න. දැන් උදාහරණයක් විදිහට ගන්න කිරිපිටි කියලා. දැන් කිරිපිටි නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවෙන් වගේ අතර ගන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒක ඒජන්ට් කෙනෙකුට දීලා ඒජන්ට් හරහා කඩේ මුදලාලියට දාලා මුදලාලිය හරහා තමයි ඔයාලට හම්බ වෙන්නේ නේද? එහෙම නැතුව කෙලින්ම ඔයාලට ගිහිල්ලා එතනින් ගන්න බැහැ. කොකාකෝලා බියගම තමයි කම්පැනි එක තියෙන්නේ. එතනින් ගිහිල්ලා කවුරුත් ගන්න නැහැ. නේ? එතනින් ගිහිල්ලා සල්ලි දීලා මට කොකාකෝලා බෝතලයක් කියලා එහෙම ගන්න බෑ. ඒතොර එතනින් කරන්නේ අර කියන ඒජන්සි වලට නිකුත් කිරීම තමයි කරන්නේ. ඒතොර බෙදා හරින්න වෙනම ජාලයක් ඉන්නවා. දැන් මේ දවස්වල ඔයාලා දන්නවා ඔය බෙදා හරින්නම්ගේ ජාලයත් එක්ක තියෙන ප්‍රශ්නත් එක්ක මේ දවස්වල ගෑස් නැතුව තියෙනවා නේද? ඒ වගේම කිරිපිටි නැති ප්‍රශ්න තියෙනවා නේද? දැන් පහුගිය කාලේ කහ නැති ප්‍රශ්නයක් ආවා. එතකොට විවිධ දේවල් ගැන හාල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා, සීනි පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එතකොට අපි දන්නවා බෙදා හැරීමේ යම් ගැටලුවක් ඇති වුණොත් එහෙම ජාලයේ බිඳ වැටුණොත් එහෙම පාරිභෝගිකයා අතර ඒකපත් වෙන්නේ නැහැ. එතකොට කංජතෙල් නීතිගත සංස්ථාව හරහා කංජතෙල් ටික අපිට එනකොට සෙට් එකට එනකොට එතකොට ඒක නිෂ්පාදනය කරන්නේ සමහරවල් මැදතර දිග වෙන්න පුළුවන්. එතකොට මේ නිෂ්පාදනය කරන ආයතනයෙන් තව කවුරු හරි අරගෙන ඒක තවත් කෙනෙකුට දීලා ඒක අන්තිමේදී නැව්ගත කරලා නැව් හරහා ඇවිල්ලා ඊට පස්සේ ලංකාවට ගෙනල්ලා ලංකාවෙන් නැවත කංජතෙල් නීතිගත සංස්ථාව හරහා එයාලා ගබඩා කරලා ඔක්කොම කරලා ආයෙ එතනින් බවුසර් වලින් ආයෙ තමන්ගේ ගම අපේ ගමේ තියෙන සෙට් එකට එනවා නේද? ටවුන් එකේ තියෙන සෙට් එකට එනවා. එතනින් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට එනම් මේක ක්‍රියාවලිය මේකේ බැහැර වෙන්න බෑ. හැබැයි මේ ක්‍රියාවලිය තුළ මේකේ කාර්යක්ෂමතාවය වැඩි වෙන විදිහට නිෂ්පාදනය බෙදා හරින්න පුළුවන් නම් වඩා හොඳයි.
ඒ වගේම පිරිවැය අධික නොවන විදිහට මේක කරන්න පුළුවන් නම් වඩා හොඳයි. දැන් අපේ වගේ රටවල් වල දේශපාලඥයෝ කියන්නේ මෙන්න මේ බෙදා හැරීමේ ක්‍රියාවලියට අතරමැදියන් ලෙස සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වීම තුළ බොහෝ වෙලාවට බලනවල මිල ගණන් අසීමාන්තික ලෙස ඉහළ ගිහින් තියෙනවා. හේතුව ඔය කොමිස් වගේ දේවල් ගත්ත නිසා ගැනීම නිසා ඒවත් අන්තිමේදී භාණ්ඩයේ පිළිවෙලට ඇතුළත් වෙනවා. ඔයාලා දන්නවා දැන් පනිස් එකක් කලින් කෑව රුපියල් 40 නම් දැන් රුපියල් 50ක් දෙනකොට බේකරියේ මුදලාට පාඩු වෙන්නේ නැහැ. ඒක පාඩුව තියෙන කාටද? පාරිභෝගිකයාට. පාරිභෝගිකයා තමයි රුපියල් 50ක් දීලා ගන්න ඕනේ. බේකරියේ මුදලාලි කවදාවත් එයාගේ ගාණ අඩු කරන්නේ නැහැ. එයාගේ ලාභාන්තික අඩු කරන්නේ නැහැ. සීනි වල මිල වැඩි වෙනකොට සමානලාට සීනි කිලෝ එකක්ම වැඩි වෙලා තියෙන රුපියල් 5කින් එහෙම නැත්නම් රුපියල් 10කින්. හැබැයි ටී එකක් ගන්නකොට ටී එක රුපියල් 5කින් වැඩි කරලා. ටී කීයක් හදන්න පුළුවන් සීනි කිලෝ එකකින් සමානට 40ක් 50ක් හදන්න පුළුවන්. හරිද? එතකොට එහෙම වගේ මිල නියම කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ දවස්වල එළවලු වල මිල බෙදා හැරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණා. එතකොට එළවලු ප්‍රමාණය අඩු වීමත් එක්ක ඔයාලා දැක්කා ඊයේ මම දැක්කා 500යි 400යි 500යි එහෙම තමයි එළවලු මිල ගණන් තිබුණේ. එතකොට හිතා ගන්න බෑ සමානලාට බඩු පිටි 4ක් 5ක් දානවලු කිලෝ එකක් වෙනවා. කිලෝ රුපියල් 300යි 350යි ගෙනල්ලා කපනවලු සමානලාට ඒකෙන් ගෙඩිය දෙකක් නරක් වෙලා තියෙන්නත් පුළුවන්. හරිද? එතකොට බෙදා හැරීම පිළිබඳව සමස්ත ආර්ථිකයටම යම් ඵලදායීතාවයක් ඇති කිරීම සඳහා බෙදා හරින්නන් විසින් ක්‍රියා කළ යුතු ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වැදගත් කරුණු කාරණා පිළිබඳව අපි මේකෙදී සාකච්ඡා කරමු. right ලියා ගන්න මෙහෙම ආයතනයක් භාණ්ඩ නිෂ්පාදනය කොට ඊට සාධාරණ මිලක් නියම කිරීමෙන් පසු ඊළඟට වැදගත් කාර්යභාරය වන්නේ භාණ්ඩ පාරිභෝගිකයාට පහසුවෙන් ලබාගත හැකිවන පරිදි වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි. මෙය භාණ්ඩ බෙදා හැරීමක් ලෙස හඳුනා ගනී. නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය කොතරම් ගුණාත්මක හා ඉහළ එකක් වුවද එය පාරිභෝගිකයා අතට පත් කිරීම නිසි ලෙස සිදු කළ නොහැකි නම් ඒ කියන්නේ සුලභ කරන්න බැරි නම් කියන එක. නිසි ලෙස සිදු කළ නොහැකි නම් අදාළ ආයතනයේ අලෙවි කරන පරමාර්ථ ඉටු කරගත හැකි නොවේ. දැන් සමහර වෙලාවට එහෙනම් මොනතරම් හොඳ භාණ්ඩයක් තිබ්බත් නේද? ඒ භාණ්ඩේ අපිට පාරිභෝගිකයාට සුලභ කිරීමේ හැකියාවක් නැත්නම් ඒ ආයතනයට දිගු ගමනක් නෑ. දැන් සමහර ලාවට ඔයාලා දකින්නවා සමහර නිෂ්පාදන ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් ඕන තරම් දකින්නවා. හැබැයි ඒවා අපේ ගමේ වෙළඳපොළේ ගිහිල්ලා ගත්තට බලනකොට අපේ ගමේ කඩෙන් අහනකොට ගමේ කඩේව නෑ නේද? ඒතර ගමේ කඩේ නෑ කියලා කියන්නේ ඒක නිසි ලෙස බෙදා හැරීමක් සිද්ධ වෙලා නෑ. එතකොට එහෙනම් හරියටම බෙදා හැරීමක් කරන්න ඕනේ.
ඒ වැඩේ හරියට සිද්ධ වුනේ නැත්නම් සමස්තේම අසාර්ථක වෙනවා. දැන් ඔයාලා දන්නවා කිරිපිටි වගේ දේවල් පහුගිය කාලේ ඉග වුණත් නමුත් ඒවා අකණ්ඩව බෙදා හැරීමේ ජාලයක් තියෙනවා. කොකාකෝලා පැන්ටා ස්ප්‍රයිට් මේවා බෙදා හැරීමේ ජාලයක් තියෙනවා. ඒවා හැම වෙලාවෙම කඩවල වල අපිට ඕන වෙලාවට ගන්න පුළුවන්. සිගරට් ඕන වෙලාවට ගන්න පුළුවන්. බාර් එකේ හැම වෙලාවෙම ඕන වෙලාවෙම අරක්කු ටික තියෙනවා නේද? ටික වෙන්නේ නැති වෙන්න ඒ වැඩ ටික කරගන්නවා. හාල් මෝල් හිමියෝ තමන්ගේ හාල් ටික නියමිත වෙලාවට වෙනසල් වලට එවලා තියෙනවා නේද? එවමින් පවතිනවා. ඒකට මේ බෙදා හැරීම නිසියාකාරව සිද්ධ වෙනවා. දැන් ගිහිල්ලා අර බිස්කට් පැකට් එකක් ගත්තොත් එහම ඔයා සුපර් මාකට් එකට ගියොත් එහම සුපර් මාකට් එකේ ඔයා බලාපොරොත්තු වෙන බිස්කට් එක තියෙනවා. චොක්ලට් එක තියෙනවා. ඒකට මේ බෙදා හැරීම ටික එයාලා හරියටම කරනෝනේ. ඒ කරන හින්දා තමයි එයාලට ඒක සාර්ථකව කරගෙන යෑමේ හැකියාව ලැබිලා තියෙන්නේ. එහෙම නම් අදාළ නිෂ්පාදිතය ප්‍රශ්නයක් නැහැ. වෙළඳපොලේ ඉහළ පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කරගෙන තමන්ගේ ලාභදායීත්වය උපරිම කරගෙන යන්න පුළුවන්. එහෙම නැතුනොත් එහෙම ඒක අසාර්ථක වෙනවා. පරිච්ඡේදකින් ලියා ගන්න මෙහෙම භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සඳහා අතරමැදි ආයතන යොදා ගැනීම නිසා විශාල කාර්යක්ෂමතාවයක් ඇති කරගත හැකිය. මක් නිසාදය මෙම අතරමැදි ආයතන උදෙක් බෙදා හැරීමේ කාර්යයන් තුල පමණක් නිරත වීම තුල ඉහළ විශේෂීකරණයක් ලබා තිබීමයි. අනෙක් අතට නිෂ්පාදන ආයතනයට පාරිභෝගිකයා සමග මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම අපහසු වන අතර එහෙත් අතරමැදි ආයතන එය නිසියාකාරව සිදු කරයි. හරිද? දැන් අපිට මෙහෙම ගත්තොත් මෙන්න මෙහෙම පාරිභෝගිකයා අතර පත් වෙන එක යන විදිය මෙහෙම බලන්න පුළුවන් නේ. අපිට පුළුවන් වුණා අර කිව්වා වගේ මෙතන මැනුෆැක්චරින් තියෙනවා. අපි ගත්තොත් M එක. එතකොට M ගෙන් කෙලින්ම අපිට පුළුවන් වුණා C ට දෙන්න, කස්ටමර්ට දෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් M ගෙන් අපිට තව කෙනෙක් අතර වැදලා ගන්න පුළුවන්. කවුද? රිටයර්. රිටයර් කියලා අපි කියන්නේ මොකක්ද? සිල්ලර වෙනදාම නේද? මෙතනට දාලා සිල්ලර වෙනදාමින් අපිට ගන්න පුළුවන්, කස්ටමර්ට ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අපිට පුළුවන්
manufacturing මෙතනින් මේක අරගෙන retail දෙන්න ඉස්සෙල්ලා wholesale කෙනෙක් දා ගන්නවා. W කියලා ගත්තොත් එහෙම අපි නේද? තොග වෙලින්. තොග වෙලින් දාගෙන සිල්ලර වෙලින්. හරිද? සිල්ලර වෙලින් දාගෙන කවුද? පාරිභෝගිකයා. ඔය කියන බෙදා හැරීමේ මාර්ග අපිට ගන්න පුළුවන්. තව ඕන මේක අතරතුර තව කෙනෙක් දාන්න පුළුවන් නේ. දැන් තවත් ඕනනම් අතරමැදියෙක් මේක අසින්න පුළුවන්. තොග වලින්ද කීපයක් ඉන්න පුළුවන් නේ. සරලව නිකන් මේක දාගන්න. ඔතන M කියලා කියන්නේ manufacturing, C කියලා කියන්නේ customer, W කියලා කියන්නේ wholesale, R කියලා කියන්නේ retail කියලා. retail කියලා කියන්නේ සිල්ලර වෙළඳාම නේද? wholesale කියලා කියන්නේ තොග වෙළඳාම. අපි ඔය සිල්ලර වෙළඳාම තොග වෙළඳාම පිළිබඳව අද කතා කරනවා. කරුණාකාරව මොනවද ඒක තියෙන වැදගත්කම මොනවද සලකා බලන කාරණා කියලා කතා කරමු. එතකොට මම අර කිව්වා වගේ මෙන්න මෙතන කීප දෙනෙක් ඉන්න පුළුවන් නේ. මෙතන කීප දෙනෙක් තනින් තැනට ඉන්න පුළුවන්. ඒක ඔක වැඩි වෙන්න අනිවාර්යයෙන්ම හැම කෙනාම ලාභාංශයක් තියා ගන්නවා. ඒ නිසා ඔක වැඩි වෙන්න පුළුවන්. නමුත් ඉතින් කරන්ට් එකක් නෑ. දැන් ඔයාලා දකින්නවා මිට්සුයි කියන සිමෙන්ති කම්පැනියෙන් ගෙනල්ලා ඉවරලා අපිට සිමෙන්ති පිටි හම්බෙන්නේ නෑනේ. මිට්සුයි කියන කම්පැනි එක ඒජන්ට්ලා වෙනමම ඉන්නවා. එයාලා තමයි හાર્ඩ්වෙයාර් වලට දාන්නේ නේද? ඒතර සමහරවිට එකපාරටම පොඩි හાર્ඩ්වෙයාර් වලට එන්නේ නැහැ. ලොකු හાર્ඩ්වෙයාර් එකකට ගමනොත් ලොකු හાર્ඩ්වෙයාර් එකෙන් තමයි ගිහලා පොඩි හાર્ඩ්වෙයාර් එකට ගන්නේ. එතනින් තමයි අපිට ගෙන්නේ නේ. ඒතර ඒ විදිහට තමයි ඔය කෙල්ල ඉන්නේ එකපාරටම ඉන්නේ නැහැ. ඒතර සිමෙන්ති වෙන්න පුළුවන්, කිරිපිටි වෙන්න පුළුවන්, ඔය කියන සීනි පරිප්පු, තේකොළ ඔය ඕන එක ඒ විදිහට එනේවා තමයි. හරිද? කරුවක් දාලා ලියාගන්න භාණ්ඩ බෙදා හරින්නම් විසින් ඉටු කළ යුතු කාර්යය. හරි දැන් භාණ්ඩ බෙදා හරින අය මොනවද කරන්න ඕනේ? එක කාර්යක්ෂම ලෙස භාණ්ඩ පාරිභෝගිකයා අතරපත් කිරීම. කාර්යක්ෂම ලෙස භාණ්ඩ පාරිභෝගිකයා අතරපත් කිරීම. ඇත්තටම කාර්යක්ෂම ලෙස පාරිභෝගිකයා අතර භාණ්ඩපත් උන් නැත්තම් නේද? දැන් මම හිතන්නකෝ මම කිරිපිටි ඒජන්සියක් කරනවා මහනුවර. හරි මට විතරයි කිරිපිටි දෙන්නේ. හරි. එතකොට ඔය අපි තුමු ඇන්කර් හරි රත්ති හරි කියලා. එතකොට මම හරහා තමයි මහනුවර දිස්ත්‍රික්කයේම බෙදා හැරීම් ටික කරන්නේ. මට ඉතින් මේ සතිය පොඩ්ඩක් විවේක ගන්න ඕනේ මේ සතිය පොඩ්ඩක් ආයෙ කරන්න ඕනේ කියලා දවස් දෙකක් කතා කරලා දැම්ම කොහොමද? සමහරවල් මහනුවර දිස්ත්‍රික්කෙම ඒ භාණ්ඩය දවස් ගාණක් නැති වෙන්න පුළුවන් නේද? ඒතර එහෙම වුණොත් පාරිභෝගිකයා වෙන භාණ්ඩයක් කරා යන්නත් පුළුවන්. විකල්ප භාණ්ඩ වලට යන්න පුළුවන් නේද? දැන් මේ දවස්වල අර ගෑස් ප්‍රශ්නේ හින්දා පොල් කඩු උඳුන් වලට යන්නේ මිනිස්සු. ඒ වගේම ලාංගු තෙල් ලිප් වලට යන්නේ නේද? ඒ වගේ විකල්ප හොයාගෙන යනවා. සමහරවල් කිරිපිටි නැති වෙච්ච කාලේ දියර කිරි සඳහා යොමු වෙච්ච අය ඇති. ඒක හොඳයි කියලා දිකට මේක පාවිච්චි කරන අය ඇති. ඒ වගේ විකල්ප වලට ගියොත් දැන් සෙල් ගෑස් තියෙනකොට ලාභ එක නැත්තම් මිනිස්සු සෙල් එකට මාරු වෙන්න පුළුවන්. ඒක අලෙවිකරන සැලසුම් කිරීමේදී වැදගත් වන අලෙවිකරන පරිසරයේ සම්බන්ධ තොරතුරු එකතු කිරීම. තොර මම තමයි ඒජන්සිය විදියට අවශ්‍ය කරන තොරතුරු සිල්ලර වෙළඳ සැල් හිමියට කියලා එයාගේ පාරිභෝගිකයාගෙන් අහලා මම ලෑස්ති කරගන්නවා. දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ගමේ කඩේ සන්ලයිට් තියෙනවා නේද? සන්ලයිට් නැති වෙන්නේ නැහැ. ඒක බලන්නකො ඒ ජාතිය හරියට වැඩේ කරලා නේ. සන්ලයිට් කැලක් තියෙනවා. ෆ්ලක්ස් කැලක් තියෙනවා. ඒතරේ බෙදා හරින අය, ගේන අය ඔක්කොම හරියට ඒ වැඩේ කරනවා. එතකොට කඩේ මුදලාලි දන්නවා මේ කඩේට සන්ලයිට් කෑලි මාසෙට කීයක් යනවද කියලා නේ.
ලක්ස් කීයක් යනවා කියලා. එතකොට ඒක ටක් ගාලා ඒ මුදලාලි මාක් කරගන්න. දැන් ලක්ස් කියන්න පුළුවන් රෙක්සෝන කියන්න පුළුවන් නේද? ඒකවල සමහරවල් ගන්නවත් ඇති නොගන්නවත් ඇති. ඔය ඔක්කොම එකම කම්පැනියට තමයි යන්නේ. යුනිලීවර් ගත්තොත් එimhe ඔය ඔක්කොම එයාලගේ ප්‍රොඩක්ට්. නේද? ලංකාවේ භාගයක් නෙවෙයි තුනෙන් එකක් කියන්නත් බැරි තරම්. ඊටත් එහා ගිහින් අල්ලගෙන ඉන්නේ. දේශන ඉන්දියාවේ කියන ප්‍රධාන කම්පැනි කීපයක් ලංකාව අල්ලගෙන මේකේ තියෙන ඔක්කොම දේවල් ටික ගන්නවා. ඉතින් අර කරන්න දෙයක් නෑ. අපේ රටේ නිෂ්පාදන බිහි වෙනවා අඩුයි. ඒ කටයුතු සිද්ධ වෙන්නේ නෑ. ඒ ඊගාව දේ තමයි දැන් දැක්කම ප්‍රධාන පෙරේ ව්‍යාපෘති වල දැන් අදානි වගේ සමාගම් කියලා කියන්නේ ඉන්දියාවේ සමාගම්. ඒ වගේ සමාගම් වලින් මේකට බහිනවා නේ. එතකොට මේක එයාලට සාමාන්‍ය පොඩි මාකට් එකක් තමයි. නමුත් රටක් විදිහට එයාලා අල්ලන්නේ. ඒතර මේ වගේ රටවල් ඇතුළට ගිහිල්ලා ඒවා ටක් ගාලා එයාලා ආක්‍රමණය කරගන්නවා. දෙවන්ත ව්‍යාපාර, සල්ලි තියෙන ව්‍යාපාර නේද? ඒවට බැහැලා මේ දේවල් ආක්‍රමණය කරගන්නවා. ඉතින් අපේ රටේ මේක හොඳටම දකින්න පුළුවන්. ඔයාලා පාවිච්චි කරන නිෂ්පාදන අපේ රටේ නිෂ්පාදනය කරපු භාණ්ඩ හොයාගන්න එක හරියම අමාරුයි. ඔක්කොම තියෙන්නේ පිටරට නිෂ්පාදනය කරපුවා. ඒ කියන්නේ බෙදා හරින්න තරහා අපිට ආපු ඒවා දෙක තුන භාණ්ඩයේ ප්‍රවර්ධන කටයුතු වලට උදව් කිරීම භාණ්ඩයේ ප්‍රවර්ධන කටයුතු වලට උදව් කිරීම. දැන් ප්‍රවර්ධන කටයුතු වලට කියපුවම ඔයාලා දන්නවා භාණ්ඩයේ බෙදා හැරීමේ කටයුතු ඇතුළු ඒ කටයුතු වලට උදව් කරන්න ඕනේ අපි. එතකොට නව භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට නේද ඒ නිෂ්පාදිත භාණ්ඩය සම්බන්ධයෙන් ඒ කටයුතු කිරීමට අවශ්‍ය කරන කරුණු කාරණාවලදී අපි උදව් කරනවා. එතකොට අපි උදව් කරනවා කියලා කියන්නේ පාරිභෝගිකයන්ට නව භාණ්ඩයේ සිල්ලර් වෙලෙන්ද හඳුන්වා දෙනවා. සිල්ලර් වෙලෙන්දට මේ හෝල්සේල් එහෙම නැත්නම් මේ බෙදා හරින්නන් විසින් මොකද කරන්නේ? ඒ තොරතුරු ටික දීලා මේ භාණ්ඩ පිළිබඳව කරුණු කාරණා කියලා දැකලා දිනවල පෝස්ටර් කට් අවුට් වගේ දේවල් ගහලා නේද? මුදලාලි ඒව කඩේ ඉස්සරහා ගහ ගන්නවා. දැන් මංචි කියලා කියන්නකො මංචි වලින් ඇවිල්ලා කොළ ගහ ගන්න. අර කට් අවුට් ගන්නවා. මේ මැලිබඩ් එකකින් ආවම ඒකෙන් ගන්නවා. ඇන්කර් එකකින් ආවම ඒකෙන් ගන්නවා. රත්තිකින් ආවම ඒකෙන් අර ඔක්කොම ගහලා තියෙනවා. ඇස්ට්‍රා රෝමි ඔක්කොම ගහලා. ඒ ප්‍රවර්ධන කටයුත්තේ මේ අය උදව් කරනවා. හරි උදව් කරනවා. ඊගාමට වඩා යෝග්‍ය ගැනුම්කරුවන් පිරිසක් සොයා ඒ අය සමග සම්බන්ධකම් පැවැත්වීම ඊගාට භාණ්ඩයේ අයිතිය හුවමාරු කිරීමට හැකිවනසේ මිලහා වෙනත් කාරණා සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම ඊගාට භාණ්ඩ ප්‍රවාහනය කමා ගබඩාකරණය කමා බෙදා හැරීම හා සම්බන්ධ අවදානව බාර ගැනීම හා දැරීම. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි අපේ රටේ බහුතරයක් මෙන්න මේක තමයි ඉන්නේ. දැන් අපි ඔයාලා අහලා තියෙනවා high risk high profit. හරිද? high risk
high profit. මේකෙන් කියන්නේ ඉහළ අවදානම ඉහළ ලාභය. ඇත්තටම ඉහළ ලාභයක් ගන්න ඉහළ අවදානමක් දරන්න ඕනේ. ඒතර ව්‍යවසායිකයා කරන්නේ හැම වෙලාවෙම ඕක තමයි. නමුත් අපේ රටේ බහුතරයක් තියෙන මොකක්ද දන්නවද? low risk high profit. අඩු අවදානමක් තුල ඉඳන් ඉහළ ලාභයක් ලබා ගන්න තමයි අපේ අය කැමති. අවදානම් දරන්න කැමති නෑ. කාලය මිඩංගු කරලා මහන්සි වෙලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බොහොම කම්මැලි. බොහොම කම්මැලි. ඒක අපි උණු වෙලා තියෙනවා පුංචි කාලේ ඉඳන්ම අපේ රටේ මම ඔය කතා කරන්නේ 80ක් වගේ පිරිසක්ම ඉතන තමයි ඉන්නේ 20ක් වගේ තමයි අලුත් දේවල් හිතාගෙන මහන්සි වෙලා ඉස්සරහට යන්න උනන්දුවෙන් කටයුතු කරන්නේ. හරිද? එතකොට මට මෙතන ඉන්නවා නම් කියනවා කාට හරි දැනට සිල්ලර බඩු කඩයක් හෝ සුපර් මාකට් එකක් පවත්වා වෙනන කවුරු හරි ඉන්නවද? ඔයාලා ගෙදර හරි වෙනවම හරි කඩයක් තියෙන කවුරු හරි ඉන්නවද? බයෙන් දෙක බඩු ගන්න ඉන්නේ දැම්මම නේද? පොතක් දාලා ගත්තා හැකිනේ. ඉන්නවද කවුරු හරි? නැද්ද? කඩයක් තියෙන කවුරුත් නැහැ. නෑ. කාටවත් කඩයක් නැද්ද? කඩයක් නැත්නම් ඉතින් මොනව කරන්නද නේද? කඩයක් දාලා කියන්නේ. එහෙනම් කියන්නේ සර් කඩයක් දාලා මම ලබන සතියවත් කියන්නම් කියලා. එතකොට හරි. ඒ කියන්නේ ඔයාලට කඩයක් නැහැ. හරිනේ? right. නෑ කඩයක් තිබ්බනම් මම කියන්නේ නැති දැන් මේ කඩවල වල ඉන්නකොට අනිවාර්යයෙන්ම තමයි කඩේ ඉන්නවනේ. ඒතර බාන්න මිල කිරීම ඒ ඔය කියන ඒජන්සි වලින් වෑන් වලින් වගේ වෑන් වලින් ලොරි වලින් ඇවිල්ලා බඩු ගන්නවනේ අපි නේ. ඒවා නිතරම අපිට දකින්න පුළුවන් දේවල්. නමුත් මම මේ කියන්නේ නෝ අපේ රටේ මිනිස්සු ඇත්තටම සමහර වෙලාවට අවදානමක් දරලා උපරිම ලාභයක් ලබන්න ඕනේ කියන දණ්ඩ යන්නේ කීප දෙනයි. එහෙම ගියා අය සාර්ථක වෙච්ච අය ඉන්නවා. සමහරවල්ලාට අසාර්ථක වෙන්නත් පුළුවන්. පළවෙනි අවස්ථාවේම සියල්ලම සාර්ථක වෙන්නේ නැහැ නේද? ඒ නිසා අවදානම් දරන්න ඕනේ. දැන් සමහරවල්ලාට අපි පාඨමාලාවක් හදාගන්න ගියත් ඒ පාඨමාලාව සම්බන්ධයෙන් දැනෙන දේවල්, හිතෙන දේවල් ටිකක් වෙනස් නේ. අනිත් අයට වඩා දැනෙන හිතෙන දේවල් වෙනස්. ඉතින් කාගෙන තමයි ඉස්සරහට යන්න දෙන්නේ. සමහර ළමයි කැම්පස් එකට පාස් වෙනවා ඒ උපාධිය සම්පූර්ණ කරගන්නේ නැහැ. ඒතකොට උපාධිය ගන්න බැරුව හුල් ඉන්න ඕන තරම් ඉන්නේ. නේ? ඒතර පාස් වෙච්ච කෙනා මේක අතහැරලා දාපු අය ඕන තරම් ඉන්නවා. අර ප්‍රශ්න මේ ප්‍රශ්න කියලා. හරිද? ව්‍යාපාර ලෝකෙත් ඕන තරම් ව්‍යාපාර පටන් ගන්න ඒක එහෙම් පිටිම ලොස් වෙන ඒවා විශාල වශයෙන් තියෙනවා. ඒකෙන් කීපයක් තමයි ওই කඩාගෙන ඉස්සරහට එන්නේ. අපි දන්න දැවැන්ත ව්‍යාපාර කීපයෙන් ලෝකෙ තියෙන්නේ නේද? කියන යම් ප්‍රමාණයක්. නමුත් ඔයාලගේ ගමයි ගන්නකො ගමේ වටපිටාව ගත්තොත් එහෙම ඒ කාලේ සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයෝගේ පුතු තමයි අද ඒ ව්‍යාපාර අරගෙන ඉන්නේ. අලුතෙන් ව්‍යාපාර අපේ රටේ බිහි වෙච්චා. අපි කියන්නේ නව උත්පාදන ඉනෝවේෂන් නෑනේ අද නේද? ඒක බොහොම අඩුයි. දැන් අපේ රටේ දැන් අපි දැන් මම විශේෂයෙන් මේ දන්නෝ මහනුවර නගරයේ ආශ්‍රිතව ජීවත් වෙනකොට මහනුවර නගරේ එදා දැකපු දේවල් ටික තමයි අදටත් තියෙන්නේ. දැනට අවුරුදු 30 40කට උඩදී අපේ තාත්තලා අම්මලා ඒ කාලේ දැකපු දේවල් ටික ඒ කාලේ එයාලා කියපු කඩවල් ටික තමයි අපිටත් අද අහන්න තියෙන්නේ. ඊට අමතරව මහා ලොකු දේවල් නිකන් පොඩි ඔය නිකන් කොමියුනිකේෂන් අරගෙන චූටි දේවල් වෙනස් වුණාට පොඩි දේවල් වෙනස් වුණා ලොකු දේවල් වෙනස් වෙනා නේ. තාම තියෙන්නේ ඒ කියන ඒ ව්‍යාපාර ඒ ටික තමයි නේ. ඒතර අලුතෙන් එන ප්‍රමාණය මම කියලා කියන්නේ අඩු වෙලා ඉන්නේ. ඒකට ලංකාවේ දෙන වැඩි වශයෙන් තියෙන මොකද්ද? මේ අපි කතා කරන බෙදා හැරීම් ජාලය හරහා ලාභ ඉපීම සඳහා ක්‍රියාත්මක වෙනවා තමයි කියන්නේ. වෙනත් රටකින් ගෙනලා අපේ රට ඇතුලේ බෙදා හැරීම තමයි සිද්ධ කරන්නේ. ඊගාට හත්වෙනි කාරණාව බෙදා හැරීම සම්බන්ධ පිළිවෙල ආවරණය කිරීම. බෙදා හැරීම සම්බන්ධ පිළිවෙල ආවරණය කිරීම. ඊගාව එක කාර්යක්ෂම බෙදා හැරීම මාර්ග පිළිබඳව කාර්යක්ෂම බෙදා හැරීම මාර්ග පිළිබඳව අවදුරටත් සොයා බැලීම. දැන් ඔය කාරණාව තමයි නිසා තමයි පහුගිය කාලේ ගෑස් සිරියක් ආවේ.
එතකොට කාර්යක්ෂම බෙදා හැරීමේ මාර්ග පිළිබඳව තවදුරටත් හොයලා බලලා ආණ්ඩු පක්ෂයේ ඉන්න ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන අය කිව්වා සෙල් ගෑස් කම්පැනි සහ ලාම් ගෑස් කම්පැනිය වෙන වෙනම ගෑස් ආනයනය කිරීමේදී දැරීමට වන පිළිවෙල අපි කියන්නේ ડોකියුමන්ට් charges වගේ දේවල් ඔක්කොම අඩු කරගන්න පුළුවන් එක තැනකින් එක ආයතනයක් විදිහේ බඩු ටික ගෙනලා දෙපැත්තට බෙදලා මේක ප්‍රවාහනය කරාම ගෑස් කොයින් ගත්තත් එකයිනේ. ඒතර වෙන වෙනම ගේනකොට වැඩි මෙයාලා කිව්වා එකේ ගේන්න. මේ එකේ කවුරුත් දෙකොල්ලම එකතු වෙලා ඕඩර් එක දීලා ගෙනල්ලා ඊට පස්සේ බෙදා ගන්න. අපි හිතමු ගෑස් කිලෝ මෙට්‍රික් ටන් 100ක් ගෙනාවා නම් ලාබ් ගෑස් වල 60ක් ඕන ලාබ් ගෑස් වල 60 ගන්න මෙයාලා සිල්ල 40 එන එක ඒ 40 ගන්න. හැබැයි මේක වෙන වෙනම ගේන්න යනවා මොකද ප්‍රවාහන ගාස් වගේ දේවල් දෙකක් නිසා ඒක අපරාධයක්. එතකොට ඒ නිසා ගෙන්වා ගැනීමේදී එකක් විදියට ගෙනල්ලා ඊට පස්සේ බෙදා හැරීමේදී මේක කරන්න කියලා තමයි කිව්වේ. දැන් ඔය තුනිලීව මූලික වෙච්ච නිෂ්පාදන ක්‍රියාවලිය තුල එයාලා පිටරින් බාණ්ඩ ගෙන්නනකොට ඔක්කොම එකට ගෙන්න. දැන් සමහරවල් මම ඔයාලට කියලා තියෙන කිරිපිටි ටික මෙහෙම කන්ටේනර් එකේ ඉන්න ටැංකියේ එන්නේ මේ කිරිපිටි ටැංකිය ඇවිල්ලා මෙහෙම බෑවට පස්සේ තවලක් අරන් ගහලා මෙතනින් එකක් රත්ති කියලා දානවා මෙතනින් එකක් ඇන්කර් කියලා දානවා මෙතන මැනිබල් කියලා දානවා නේද? ඔය විදිහට තමයි දාන්නේ. එකම කොට. එකම කොට. කිසිම වෙනසක් නෑ. එතකොට එකම ගෙනල්ලා ඊට මේක නම් වලින් විවිධ නම් වලින් මෙයාලා නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. දැන් ඔය කියන ලක්ස් කෑල්ල විකුණනවා රෙක්සෝනා කෑල්ල විකුණන ප්‍රශ්න නැහැ. දෙකේම ලාභ එකම කම්පැනියට යන්නේ නේ. එතකොට ඒක ව්‍යාපාරික ලෝකයේ තුල එයාලා පාවිච්චි කරන උපක්‍රමයක්. ස්ට්‍රැටජි එකක් මේක. එතකොට නම් දෙක තුල කියනකොට සමානලාවට අපි හිතනවා මේක මෙයාලගේ වෙන්න ඇති කියලා. දැන් කැලණි කේබල් ගත්තත් ACL කේබල් ගත්තත් දෙකම එකම කම්පැනියට තමයි ලාභය. එතකොට හැබැයි මේ නම් දෙකම වෙළඳපොළ තුල දකින්න හම්බ වෙනවා දෙපැත්තකින් යනවා වගේ ඉන්නවා. ඒක සමහර ආයතන පාරිභෝගිකයන් එකම තැන රඳවා ගැනීම අපහසු නිසා වෙනත් නමකින් ඉස්සරහට ඇවිල්ලා ඒකත් ප්‍රවර්ධනය කරනවා මේකත් ප්‍රවර්ධනය කරන අවසාන ඉතින් දෙකෙන්ම හම්බෙන්නේ ලාභය අර කුණීද වගේ යටට එක තැනකට වැටෙනවා. හරිද? ඒතර ජාල පිළිබඳව හොයා බලන්න ඕනේ. ඊට කරුවක් දාලා ලියාගන්න. බෙදා හැරීමේ මාර්ග නිර්මාණය කිරීමේදී බෙදා හැරීමේ මාර්ග නිර්මාණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැන් හිතන්නකෝ බෙදා හැරීමේ මාර්ග තීරණය කිරීමේදී දැන් මම නිෂ්පාදනය කරනවා භාණ්ඩයක්. හරිද? හැබැයි මේ භාණ්ඩය එතකොට මම කොහෙටද දාන්නේ? දැන් මේක දාන්නේ කොහොමද? කවුරු අතේද යවන්නේ? කොහොමද යවන්නේ නේද? මේ පිළිබඳව ඇත්තටම සොයා බැලීමක් කරන්න ඕනේ. දැන් පෞද්ගලික කාලේ ඇත්තටම මට යම් අත්දැකීමක් තියෙනවා. ඔය මගේ හිතවතෙක් කරා යා වෙනම ගාමන් ෆැක්ටරි එකක් තියෙනවා. මේ ෆැක්ටරි එකත් එක්ක ඉතින් යා මමත් කතා කරලා අනේ සර්ුත් වෙන්න මේකේ යවන්න අපි කරමු කියලා ඔය පෞද්ගලික කාලේ කතා කරා. ඒතර මමත් ඇත්තටම එතනට ගියා. ඒතර ඒ නිෂ්පාදනය කරන භාණ්ඩය ඊට පස්සේ බෙදා හැරීම සම්බන්ධයෙන් කොහොමද කරන්නේ කියලා කතා කරා. එතකොට මේකේ බඩු නිෂ්පාදනය කරාට පස්සේ අපි හිතමු මේකේ කාන්තාවන්ට අවශ්‍ය කරන ගවුම්, ස්කර්ට්, ගවුස් ඔය වගේ දේවල් නිෂ්පාදනය කරනවා කියලා. ඒතර මේ නිෂ්පාදනය කරනකොට මේ නිෂ්පාදනයේ මහනුවර විතරද කරන්නේ නේද? මේක ගාල්ලට, මාතරට, බණ්ඩාරවැලට, අම්පාරට, නුවරඑළියට මේවා යන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ඒතර ඒවා බලනකොට අන්න බෙදා හැරීම සඳහා අපේ පරමාර්ථත් එක්ක ගැලපෙන කීප දෙනෙක් අපි තෝරගන්න නේද? ඒ තෝරගෙන ඉවරලා ඊට පස්සේ බෙදා හැරීම සිද්ධ කරන්නේ කොහොමද? ඒකේ මුදල් ඒක රාශි කරගන්නේ කොහොමද? එතකොට ඒක රාශි කරගන්නකොට අපි යාළුවන්ට සමාන කරන මිල කීයද? එයාලා ඊට පස්සේ කීයද දෙන්නේ? ඊට පස්සේ පාරිභෝගිකය අතර යන්නේ කීයද? මෙන්න මේ වගේ බොහෝ කරුණු කාරණා සැලකිල්ලට ගන්නවා. ඒතකොට දැන් වාර තේරුම් ගන්න ඕන දෙයක් තමයි සමහර වෙලාවට ඔයාලට වෙළඳපොළට නිෂ්පාදිතයක් බිහි කරගන්න පුළුවන්. නිෂ්පාදනයක් හදන්න පුළුවන්. හැබැයි හදන නිෂ්පාදිතයේ සමහරලාවට වෙළඳපොළ තුල බෙදා හැරීම අසාර්ථක වුණොත් එම සමස්තය අසාර්ථක වෙනවා. ඒක ඔයාලට ඉස්සරහට අරගෙන යන්න බෑ. සමහර නිෂ්පාදන තියෙනවා ඒවා සාර්ථක නිෂ්පාදන නෙවෙයි. නමුත් බෙදා හැරීමේ ජාලය හොඳින්දා මේවා පාරිභෝගිකයා අතර නිරන්තරයෙන් දැකලා පත් වෙලා තියෙනවා. ඊයන් මෙහෙම
මාතෘකාවලිය වන බෙදා හැරීමේ මාර්ග නිර්මාණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. 1. පාරිභෝගික සේවා අවශ්‍යතා විශ්ලේෂණය කිරීම. දැන් ඔය පාරිභෝගික කණ්ඩායම් විශ්ලේෂණය කිරීම අපි ලියන්න ඕනේ. දැන් මෙහෙම ගත්තොත් එහෙම මම දන්නවා ගමේ කඩේ සැම්පු බෝතලයක් විකිනෙන්නේ නැහැ නේද? ගමේ කඩේට සැම්පු පැකට් එක හරියනවා. හැබැයි සුපර් මාකට් එකේ ඔයාලා ගිහිල්ලා ගත්තොත් එහෙනම් සුපර් මාකට් එකේ ඇතුලේ සැම්පු පැකට් තියෙන ප්‍රමාණය ඇති යම් ප්‍රමාණයක එකක් දෙකක්. ඒ හැරෙන්න එයාලා ගාව තියෙන්නේ බෝතල් නෙවෙයි. එතකොට මේ නාගරීකරණේ ග්‍රාමීයකරණේ වෙනවත් එක්කම එතෙන්ද ගැලපෙන නිෂ්පාදිතය හඳුනා ගන්න ඕනේ. ඒතර මේ පාරිභෝගිකයක පාවිච්චි කරන කාල වකවානුව සැලකිල්ලට ගන්න ඕනේ. දැන් මම දන්නවා විශේෂයෙන්ම ඔය අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව වගේ ප්‍රදේශවල ගොයන් කැපෙන කාලෙට තමයි අලෙවි කරන්නේ. පාන. එතකොට මම කියවර ලී බඩු, ටීවී, කැසට්, ඔය ටෙක්, ඔය වගේ දේවල් ඇඳම් පුටු මේස ඔය වගේ දේවල් ඒ කාලවල තමයි අරයි. බෙදා හැරීම් කරන්නේ. හැබැයි එයාලා දෙනවා ගොයන් කැපෙන්නේ මාස 6කට සැරයක්. සාමාන්‍ය මාස 4කට සැරයක් කැපෙනවා. 6කට සැරයක් තමයි එයාලා වැඩ කරන්නේ. ඒතර කන්නට ගෙවන්න දෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මාසෙන් මාසෙට ගෙවීම් කරන්න ඕන. නමුත් ඒ පැත්තේ මිනිසුන්ට ගෙවීම් කරන්න කියලා තියෙන්නේ කන්නට. එතකොට දැන් කන්න 6ක් කියලා කියන්නේ අවුරුදු 3ක්. කන්න 4ක් කියලා කියන්නේ අවුරුදු 2ක්. අන්න ඒ වගේ දාලා පාරිභෝගිකයාගේ අපේක්ෂාවන් හා අවශ්‍යතාවයන් හඳුනාගෙන අන්න ඒ කටයුත්ත සිද්ධ කරනවා. එතකොට එකවර දැන් ඔය කියන කාර්ය අපි සරලව ගත්තට පස්සේ සාමාන්‍ය භාණ්ඩ විකුණන ආයතන විතරක් නෙවෙයි. මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න සමහර ප්‍රාදේශීය බැංකු පවා මූල්‍ය ආයතන පවා ඒ වගේ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නේ කන්නට දාන්න කියලා කියන්නේ. දැන් නුවර, ගම්පොළ, නුවර, ගම්පා, කොළඹ වගේ ප්‍රතිවල ගත්තොත් එහෙම ගෙවන්නේ නෑනේ. හැම මාසෙම අදාළ ගාන ගෙවන්න ඕනේ. එච්චරයි. ඕනම නගරාශ්‍රිත තැන් වල එහෙමයි. නමුත් අර වගේ ප්‍රදේශවලට ගියාට පස්සේ එතන තියෙන්නේ මාස 6කට එකපාරක් ගෙවන්න. ඒතර අවුරුද්දටම වාරික දෙකයි ගෙවන්නේ. හැබැයි ගෙවන වාරික දෙක අර මාස 6ට අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම මම දැකලා තියෙන ඔය ඉන්ෂුරන්ස් කම්පැනි ඔය සෙලින්කෝ එතකොට ඔය කියන්නේ ACN Alliance ඔය කියන්නේ කොහොම තියෙන්නේ? ඔය ඒ වගේ ආයතන අර වගේ පැති වලට ගියාට පස්සේ මාස 6 වාරිකය තමයි කතා කරන්නේ. මාස 6කට සැරයක් තමයි වාරිකය ඇතුළත් කරලා දාන්න කියලා කියන්නේ. හරිද? 2. අරමුණු හා බාධා හඳුනා ගැනීම. අරමුණු හා බාධා හඳුනා ගැනීම. දැන් උතනදී අරමුණු හා බාධා කියලා කියන්නේ දැන් ඔයා දන්නවා සමහර නිෂ්පාදිත තියෙනවා බෙදා හරින්න ගියාට පස්සේ ගැටලු සහගත. මොනවද ගැටලු සහගත? දැන් හිතන්නකෝ මීකිරි කියලා මීකිරි බෙදා හැරීම තමයි සිද්ධ කරන්නේ. දැන් මීකිරි බෙදා හරින්න ගියාට පස්සේ මීකිරි මාකට් එකට යනකොට මොකද වෙන්නේ? ඒවා ඉක්මනින්ම විනාශ වෙනවා නේද? ඉක්මනින්ම විනාශ වෙනවා. ඒතකොට මේ විනාශ වීම ප්‍රශ්නයක් වෙන නිසා එතකොට ඒකට ගැළපෙන විදිහේ ප්‍රවාහන මාර්ගයක් අපි තෝරගන්න ඕනේ. එතකොට ඒකට ගැළපෙන ප්‍රවාහන මාර්ගයක් තෝරගත්තේ නැත්නම් ප්‍රශ්නයක්. හරිද? එතකොට එනවා මේ නිෂ්පාදිතය සැලකිල්ලට අරගෙන තමයි අපිට මේ බෙදා හැරීම සිද්ධ කරන්න වෙන්නේ. එතකොට යෝගට් එකක් ඔය වගේ දෙයක් ඊට පස්සේ මස් මාළු නේද? මේ වගේ දේවල් බෙදා හරිනකොට ප්‍රශ්න තියෙනවා. අන්න ඒවා පිළිබඳව අපිට ඇති වෙන බාධාවන් සහ ඒවා කොහොමද ජයගන්නේ කියන එක පිළිබඳව සලකා බලන්න ඕනේ. ඊළඟ ප්‍රධාන විකල්පයන් හඳුනා ගැනීම. ප්‍රධාන විකල්පයන් හඳුනා ගැනීම. එතකොට අපි යොදා ගන්න බෙදා හැරීමේ මාර්ගය වෙනස් වෙන්න පුළුවන් නේද? කණ්ඩායම් අනුව. දැන් කාලගුණය අනුවත් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා නුවරඑළිය වගේ ප්‍රදේශයකට කොයි වගේ භාණ්ඩ දෙයක්. දැන් මේ වගේ සමහර ප්‍රදේශ වලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට තියෙන්නේ පාරවල් එකයි නැත්නම් දෙකයි. දැන් උදාහරණයක් විදිහට මයංගනේ කියලා හිතන්නකෝ.
මයංගනේට යන්න නම් 18 වංගුවේ යන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ රන්දනික ගහන. ඔය පාරවල් දෙකම බ්ලොක් වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් නේද? යනවනේ ඉතින් යන්න පුළුවන් ඔය ලන්දල පල්ලියක පැත්තෙන් ගිහිල්ලා ඔය මීපේ පැත්තෙන් එහෙම කතන්දරයක් තියෙනවා. ඒවා මහා ලොකු කතන්දර. ප්‍රධාන වශයෙන් තියෙන 18 වංගුවනේ. 18 වංගු බ්ලොක් වුණොත් එහෙම සැලකිලි දුරක් රන්දනිකලාට යන්න වෙනවා. ඒතර සමහර ප්‍රදේශ වලට දැන් නුවරඑළියට යනවා නම් නුවරඑළියට ගම්පොළ හරහා යනවනේ ඒ පාර ප්‍රශ්නයක් වුණොත් එහෙම යන්න ආයේ විකල්පයන් හොයාගෙන යන්න ඕනේ. ඒතර විකල්පයන් බෙදා හැරීම සඳහා ගන්නකොට ලොකු වියදමක් දරන්න වෙනවා. දැන් යාපනයේ මඩකලපුව වගේ ප්‍රදේශ වලට යාමේදී ඕවා උරුමමයි. ඒතර ඉස්සර මතකද ගන්න ඔයාලට අර ඇඩ් එකක් තිබ්බා. කාර්තකොළඹෙන් අරන් යනකොට ස්පීඩ් එකේ ගිහිල්ලා පොලිසියේ කෙනෙක් අත දාලා අල්ලලා මොනවද ගෙනියන්නේ කියලා කාර්තකරණවල කියලා කියන්නේ. අයිස්ක්‍රීම් ඇඩ් එකක් නේද? දැන් අයිස්ක්‍රීම් ප්‍රවාහනය කිරීමේදී සීතකරණ වගේ දේවල් ඕනේ නේද? ඒ වගේ සීතකරණ ඒ මෝටර දාලා ඒවා ක්‍රියාත්මක කරන විදිය පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඒ වගේ බෙහෙත් ඖෂධ වගේ දේවල් ප්‍රවාහනය කිරීමේදී වල දැක්කේ අර ෆයිසර් එන්නත ඇතුළු ඒ සමහර එන්නත් වර්ග වැඩි කාලයක් එළිය තියලා ඒක විදින්න බෑ. එළිය තියලා විද්දාම තමයි අර සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි සමහර අයට වමනේ යන්නේ පොලිය කැක්කුම හැදෙන්නේ උණ හැදෙන්නේ නේද? ඒ වගේ දේවල් අර එළියේ ඒක වැඩිපුර පූල් එක බහැලා විද්‍යුත් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒතර පූල් එක බහින්න නැතුව ඒක තියාගන්න මොනවද කරන්න ඕනේ? ඉතින් ඒවත් නිෂ්පාදිතනේ. ඒතර ඒ නිෂ්පාදිත වෙන බෙදා හැරීමේදී මොනතරම් බාධක තියෙනවද නේද? සමහරවිට ඒවා දැන් හිතන්න ගුවන් මගින් ගේනකොට තමයි නේද? ලේසි නෑ ඒවා ගේන්න. සාමාන්‍ය පැන්ඩල් පෙත්තක් ගේනවා වගේ නෙවෙයි. ඒ නිසා බෙදා හැරීමේදී සමහර භාණ්ඩ සම්බන්ධයෙන් ඒ භාණ්ඩේ ස්වරූපය මත සමහර කරුණු කාරණා වෙනස් වෙන්න පුළුවන්. ඊගොල්ල හතරවෙනි එක විකල්පයන් ඇගීම බෙදා හැරීමේ මාර්ග තෝරා ගැනීම. හරිද? දැන් අපේ රටේ සහ ලෝකයේ තියෙන ප්‍රධාන අලෙවිකරණය ගත්තොත් ඕනනම් මෙහෙම තිරස්තික තියෙනවා. එහෙම නැත්නම් තිරස්තික. මේ අතට භාණ්ඩ පාරිභෝගිකය අතරපත් වෙන වෙලාවල් තියෙනවා. මේ අතට තොග වෙනදාම ක්‍රියාත්මක වෙන වෙලාවල් තියෙනවා. ඒ නිෂ්පාදකයක් එක්ක ඔය ක්‍රම දෙක තමයි ලෝකේ බහුලව පාවිච්චි වෙන්නේ. ඒතකොට දැන් ගන්නවා ඔයාලට. දැන් මම කතා කරන්න යනවා තොග වෙනදාම සහ සිල්ලර වෙනදාම සම්බන්ධයෙන්. එතකොට අපිට තව කරුණු කාරණා ගොඩාක් කතා කරන්නත් පුළුවන්. දැන් ඔයාලට හිතුනොත් එහෙම ඇමරිකාවේ නිෂ්පාදිතයක් ඔයාලට පරිභෝජනය කරන්න ඕනේ කියලා. අද ඒ ඇමරිකාවේ නිෂ්පාදිතය ඔයාලට පරිභෝජනය කරන්න පුළුවන් නේද? ඇයි මම එහෙම කියන්නේ? ඔයාලා දන්නවා අන්තර්ජාලය හරහා ඒව ඇනවුම් කරලා ඒ ගෙවීම් ටික කරන්න පුළුවන් නේ. එතකොට දැන් ඇමරිකාවේ සමහර නිෂ්පාදිතයන් සහ සමහර සේවාවන් අපි භුක්ති විඳින්මින් ඉන්නවා. දැන් ඔයාලා පාවිච්චි කරන Facebook නේද? එතකොට සමහර YouTube. එතකොට ඒ වගේ දේවල් පවා දැන් Zoom තාක්ෂණය හරහා දැන් ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ Zoom තාක්ෂණය හරහා. එතකොට මේ සේවාව ලබා ගැනීම සඳහා මම ජාත්‍යන්තරයට මුදල් ගෙවන්න ඕනේ. නැත්තම් මට මේක දෙන්නේ නේද? හැම මාසෙම මම ඩොලර් සමහර වෙලාවට 100ක් ගෙවන්න ඕන, සමහර වෙලාවට 50ක් ගෙවන්න ඕන නේද? ආයේ මේකේ රෙජිස්ට්‍රේෂන් එකට හැම මාසෙම ඩොලර් 15 ගාණක් ගෙවාගෙන යන්න ඕනේ. ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න නිකම් බෑ. ඈ නිකම් ඔයාලා ඇවිල්ලා ලොකු වුණාට ඒකට මම ගෙවන්න ඕනේ. අනිවාර්ය රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා ඩොලර් 15ක්. ඩොලර් 15ක් කියලා කියන්නේ තද නිකන් 200ක් වගේ ගත්තොත් රුපියල් 3000 ගාණක් වෙනවා. ඊට අමතරව ඩොලර් 100ක් ගෙවන්න ඕන තව. ඩොලර් 100ක් කියලා කිව්වොත් එහෙම අද ගත්තොත් රුපියල් 20000කට එහා යනවා. පැකේජ් එක ගන්න තියෙනවා. සමහරවිට ඩොලර් 50 ගෙවන්න වෙලාවල් තියෙනවා. එතකොට හැබැයි ඒක හැම මාසෙම ගෙවාගෙන යනවා. එතකොට සැලකිය යුතු ගාණ ඒකට ගෙවන්න ඕනේ. ඒ වගේම තව පහසුකම් එකක් ඇත්තේ ගන්නකොට තව ගෙවන්න ඕනේ. හැබැයි මට ඒ ජාත්‍යන්තරයේ තියෙන සේවාවන් ටික අද මෙහින් ගන්න පුළුවන් වෙලා තියෙනවා. අද මට හිතෙනවා නම් එංගලන්තේ මාන ෂර්ට් එකක් ගෙනලා අඳින්න ඕනි කියලා, ටී-ෂර්ට් එකක් අඳින්න ඕනි කියලා හිතෙනවා නම් ඒක මට ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි සමහර කෑම ಜಾති ගත්තොත් එහෙම ප්‍රවාහනය කරන්නේ නේද? අතරමඟදී දිය වෙන වගේ දේවල් එහෙම ප්‍රවාහනය කරන්නේ ටොපි චොක්ලට් අමාරු ටොපි වගේ නම් නේද? බිස්කට් වගේ නම් බලලා වුණා අපිට ගෙන්න ගන්න පුළුවන්. ප්‍රවාහනය කරනවා නම්
නැත්නම් අනිත් තරම් අපිට ගන්න බැහැ. හරිද? right. එහෙනම් අපි යම් කෙලින්ම මෙන්න මේ මෙතන කතා කරපු හෝල්සේල් එහෙම නැත්නම් තොග වෙළඳ සම්බන්ධයෙන් කතා කරන්න. තියාගන්න තොග වෙළඳාම හෝල්සේලින් කියලා කියන්නේ. හෝල්සේල් කියලා කියන්නේ හෝල්සේල් තොග වෙළඳාම. තොග වෙළඳාම කියන එක ඔයාලා දන්නවනේ. තොග වෙළඳ කරන්නේ හැම වෙලාවෙම භාණ්ඩ ගෙනල්ලා නේද? එයා ගාව ලොට් එක තියාගෙන ඉවර වෙලා සිල්ලර වෙළඳන්ට දෙන එක තමයි කරන්නේ. දැන් තොග එළවලු තොග වෙළඳාම මධ්‍යස්ථානය. මැනින් වෙළඳසල නේද? දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය. කටුගස්කට නේද? කැප්පෙටි පොළ තොග වෙළඳු තමයි තියෙන්නේ. තොග වෙළඳු ඊට පස්සේ සිල්ලර වෙළඳුන්ට එනවා. තොග වෙළඳාමේදී යම් ලාභයක් ලබා ගන්නවා. ඒවා අරන් ගිහිල්ලා සිල්ලර වෙළඳු අර ගම් ගානේ කඩවල වලට දාලා ඒ අය තව ලාභ ලබා ගන්නවා. මෙතන තියෙන ප්‍රශ්න තමයි දැන් අපේ වගේ රටක නිෂ්පාදකයාට හම්බෙන්නේ සොච්චම. දැන් සමහරවිට බටු කිලෝ එකක් කීය රුපියල් 300ට ගියාට මෙයාට හේනෙන් කඩාගත්ත ගොවියට සමහරවිට දීලා තියෙන රුපියල් 50යි නැත්නම් 60යි. කිලෝ එක. හරිද? ඒතර අතරමැදියන් තමයි මේක අසීමාන්තික ලාභ ගන්නවා. අසමානව කියලා කියන්නේ කවුද? ඔය කියන තොග වෙළඳු සහ සිල්ලර වෙළඳු. ශ්‍රී ලංකාවේ මිල පාලනයක් කරන්න උත්සාහ කරා නේද? බන්දුරු ගුණවර්ධන මහත්තයා ඇවිල්ලා නේද? අයි මගේ පුතත් ගෙනල්ලා වැඩේ කරන්නම් කියලා බැලුවා. නමුත් දැන් තේරෙනවා ගැසට් ගහනවා නිකන් අර පත්‍ර ගහනවා වගේ ගැසට් ගහගෙන යනවා. ඒකල ආයෙක ගැසට් ටෙක්නික ඔක්කොම කැන්සල් කරන මම දැක්ක ගැසට් 7-8ක් ගෙවුවා පහුගිය කාලේ භාණ්ඩ මිල සම්බන්ධයෙන්. ඒක දැන් දවස් 3කට තවද උදේදී ආයෙක ගැසට් එකක් ගෙවුවා. ඒ ඔක්කොම අයින් කරා කියලා. දැන් ලංකාවට සීනි වලට මම හිතනවා 725යි බත්. ආණ්ඩුවට 725යි දෙන්න ඕනේ. එතකොට 725 දුන්නත් එකයි නැත්ත් එකයි 725 ආණ්ඩුවට යනවා. ඉතුරු ඒවා කොහොම ව්‍යාපාරිකයට යන විදිහට තමයි එක ගහලා තියෙන්නේ. right? ඒ වගේ අපිට කතා කරන්න පුළුවන්. දැන් යමක් අපි දැනගත්තත් යුතුයි. මොකද අපි ඉගෙන ගන්න ශිෂ්‍යයෝ විදියට නේද? මේ සමාජයේ ඇසුරු කරන අය යම් දවසක තව වැඩි කාලයක් නොගොල් මේ සමාජයේ යම් තනතුරු තානාන්තර දරන අය. එතකොට ඔයාලා වුණත් ඒ තනතුරු දරනකොට ඔයාලට සමාන දේවල් හසුරුවීමේ හැකියාව ලැබේ. ඒවා හසුරනකොට මේ හැම දෙයක්ම දැනගෙන ඒක හසුරවනවා නම් හොඳයි. මේ වෙනකොට අපේ රට ඇතුලේ බොහෝ ආර්ථික අවපාතයත් එක්ක දකින්න දේ තමයි මේ ආහාර සම්බන්ධයෙන් හිතා ගන්න බැරි ගැටලු දාගත් තත්ත්වයක් ඉස්මතු වෙලා තියෙනවා. එක පැත්තකින් කෘෂි කාර්මික කටයුතු වල නියැලෙන අය නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වෙලා නැහැ. මම දැක්කා ඊයේ මට ඇහුණා විශේෂයෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව කුඹුරු කටයුතු කරන අයගේ ජලය මුදා හැරීම සම්බන්ධයෙන් ගොවියෝ කවුරුත් ඇවිල්ලා නැහැ. ඒකට සහභාගී වෙලා නැහැ. ඒතකොට වතුර ඇරියට වැඩක් නැහැ. ගොවියෝ කුඹුරු කරන්නේ නැත්තම් නේ. ඒතකොට එනම් මේ පැත්තේ නෝරේලිය බණ්ඩාරවැල වදුල්ල ඔය පාලියල වගේ ඔය ප්‍රදේශ ගත්තට පස්සේ ඒ පැති වල ඉන්න අය ඔය එළවලු වගාව අතහැරලා දැම්මොත් එහෙම මොකද වෙන්නේ නේද? ගාල්ල මාතර පැත්තේ විශාල වශයෙන් කුඹුරු කරනවා. ඒ ඔක්කොම කතන්දරය අතාරියොත් එහෙම අපේ රටේ නිෂ්පාදනය නැති වෙලා යනවා. පිට රටින් හාල් කියන එක තමයි අපිට කරන්න. පිට රටින් කියන එකත් හැමදාමත් කරන්න බෑ. අර බෙදා ගැනීමේ ජාලය යම් තැනක අඩාරුනොත් එහෙම අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ මම හිතන්නේ අපිට තෙල් තියෙන්නේ මාසෙකට එකමාරකට විතරයි අපේ රටේ ස්ටොක් එකක් තියෙන්නේ. හරි ඒක සති දෙකකට වගේ බහැලාද දන්නෙත් නෑ දැන්. ඒක මාසයක් කියලා හිතන්නකෝ. එක තෙල් නැවක් මොනවා හරි වෙලා එන්න බැරි වුණොත් එහෙම ඊගාට මාසයක් ඇතුළත අපේ රටේ සියලු දෙනාටම තෙල් නැති වෙන වාහන ටික ගෙදර තියාගන්න සිද්ධ වෙනවා. හරිද? මේ නෝඩ අර ගෑස් නැතුව මම දැක්කා ගෑස් විදා හැරීමේ ගැටලුවත් එක්ක සමහර අය ගෙවල් වල තියෙන ගෑස් විතරක් ගිහලා කඩවල වල පාවිච්චි කරනවා. කොහොම නමුත් මේ වෙනකොට දැන් ගෑස් ගන්න තෙල් ගන්න ඒ ගාමු තෙල් ගන්න අතිමාන්තික පොඩි තියෙනවා. රයිට්. ඔයාලා පොඩි මියන් දෙපා. ඉතින් ගෙනත් දෙයි බෙදා හැරීම හොඳ නම්. ලියාගන්න මෙන්න මෙහෙම. ලාභ ලබා ගැනීමේ පරමාර්ථයෙන් මිලදී ගනු ලබන
අවසාන පාරිභෝගිකයා නොවන අවසාන පාරිභෝගිකයා නොවන පුද්ගලයෙක් හෝ ආයතනයක් මත කරන විකුණුම් තොග වෙළඳාම ලෙස හැඳින්විය හැකිය. නැතහොත් නැවත විකිණීම හෝ ව්‍යාපාරික ප්‍රයෝජනය සඳහා මිලදී ගනු ලබන සමස්ත ක්‍රියාවලිය තොග වෙළඳාමයි. මෙම තොග වෙළඳාම් සංකල්පය භාණ්ඩ බෙදා හැරීමේදී අවධිකරණයේදී වැදගත් සංකල්පයක් ලෙස හඳුනා ගනී. ඇත්තටම ඔයාලට පුළුවන් නම් තොග වෙළඳාමක් කරන්න. දැන් ඔයාලගේ අම්මලා තාත්තලාට සමහරලාට තාත්තලා හරි හැකියාවක් ඇති නේද? ආර්ථික වශයෙන් යම් ප්‍රමාණයකට ගොඩනගෙන්න ඕනේ. අනාගතයේදී ඔයාලට හරි මේ ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණය සඳහා යන්න පුළුවන් මාවත් ඉවර වෙනවා. දැන් සමහරලාට චූටි දේවල් අපි බෙදා හැරීම් කටයුතු වලට සම්බන්ධ වුණොත් එහෙම අතරමැදියෙක් නේද? අපිට තියෙන රිස්ක් එක ටිකක් අඩුයි. මොකද සිල්ලර වෙළඳාම නෙවෙයි අපි කරන්නේ තොග වෙළඳාම. ඒතකොට ඒකක 10ක් ඉක්ුණ දැන මට පුළුවන් ඒකක 500ක් ගෙනල්ලා බෙදා හරින්න නේ. ඒක ඩිරෙක්ට් මාකටිං කරන්නේ. එක තැනකට බඩු ගෙනල්ලා 10 දිනකට 20 දිනකට වගේ බඩු ටික දීලා යාලා ලව්වා විකුණ. ඔයාලා දැනගත්ත ඉතින් අර පාරේ පහුගිය කාලෙන් අර මැෂින් තියන කොණ්ඩේ කපන මැෂින් තියාගෙන විකුණ. දැන් වල ඉන්නේ. ඒතකොට එක ආයතන. කීප දෙනෙක් දාලා දැන් වල විකුණනවා නේද? එතකොට තොග වෙලෙන්දා කවුරුවත් සිල්ලර වෙලෙන්ද කවුරුවත් පාරිභෝගිකයක් කොහෙවත් පාරිභෝගික අතරේ භාණ්ඩේ යනවා නේද? පාරිභෝගික අතරේ එක යනවා. ඉතින් ගෙවල් ගානේ වාලගේ ඉන්නේ දැන් නම් මේ ප්‍රමාණය අඩුයි. ගෙවල් ගානේ වෙළඳාම් කිරීම තුල ඇතිවෙච්ච කරුණු කාරණා ගොඩාක් තියෙනවා. මිනිස්සු මරලා තිබුණා පහුගිය කාලේ ගෙවල් වලට ඇවිල්ලා එහෙම පොරකම් කරලා තිබුණා නේ. ඒකත් එක්ක දැන් ඒ ඩිරෙක්ට් මාකටිං සැලකිලි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. නමුත් ඒක යම් ප්‍රමාණයකට තියෙනවා. නැත්තේම නෑ. හරි. තොග වෙළඳාමේ ලක්ෂණ ටික ලියාගන්න මාතෘකාව තොග වෙළඳාමේ ලක්ෂණ. තොග වෙළඳාමේ ලක්ෂණ ඔයාලා දන්නවා. නමුත් අපි ඒවා සටහනක් විදිහට දාගෙනම යන්න නේද? ලියාගෙන එක ගැනුම්කරුවන්ගේ අරමුණ ලාභ ඉපයීම වේ. ගැනුම්කරුවන්ගේ අරමුණ ලාභ ඉපයීම වේ. දෙක දැන් මට කියන තොග වෙළඳාම් ගන්නකොට අඩුද නැද්ද ගන්න? අඩුයි නේ. තොග වෙළඳාමේ රුපියල් 12යි නම් සිල්ලර වෙළඳාමේ සමානලාට 15යි නේද? ලියාගන්න මෙහෙම භාණ්ඩයක සිල්ලර මිලට සාපේක්ෂව තොග මිල අඩුය. දැන් ඔයාලා ව්‍යාපාර ලෝකේ මම කිව්වේ අර සමහර හම්බෙන ළමයි
ඔය කැම්පස් එකේ එහෙම ඉන්න ළමයි දක්ෂ ළමයි ඉන්නවා. ඒ අය මොනවා හරි ව්‍යාපාර කරන වෙලාවල් වලදී ඔය සමහර වෙලාවට හම්බෙන් හරි ඇවිල්ලා කතා බහ කරපු වෙලාවල් වලදී අදහස් ගන්නවා. ඉවි කිව්ව ඉන්න වෙලාවක් වුණොත් ඇවිල්ලා කතා කරන වෙලාවල් ඉන්නවා ළමයි. ඒතකොට ඒ වගේ විවේකයක් නෑ. නමුත් ඒක බොන වෙලාවක හරි ඇවිල්ලා සමහරවල්ලාට කතා කරපු ළමයි හිටියා. ඒක දැන් නම් ටිකක් අඩුවේ කැම්පස් කාල නිසා. ඒතකොට මට මතකයි එක ළමයෙකුට ඔය වගේ අර මම දැනගත්තා ඒ ළමයාට ව්‍යාපාරික හැකියාව තියෙන මොනවා හරි කරන්න පුළුවන් කියන තැන. ඊට පස්සේ ඔය එක්තරා කඩයක් තොග කඩයක් මම කතා කරලා කිව්වා මෙන්න මේ ආවතන තියෙනවා ගිහිල්ලා කතා කරන්න ප්‍රශ්නයක් නෑ මම වලට මගේ නම කියන්නේ කියලා යවුවට පස්සේ එයා රෙදි වගේක් අරන් ගිහිල්ලා මම හිතන්නේ අවුරුදු කාලයක් අල්ලලා බිස්නස් එකක් කරා. මෙහෙන් තොගේ අරන් ගිහිල්ලා ඒ ගමේ දාලා එහෙම කරි කරලා පස්සේ මට කිව්වා ඒ සීසන් එකේ ලක්ෂ 2කමාරක් දුන්නද හොයාගත්තා. එතකොට හිතන්න අපි සමහරවිට ගම් වලට ගියාට පස්සේ ගම් වල මිනිස්සු හැමෝම මේ ටවුන් එකේ කඩේට ඇවිල්ලා රෙදි ගන්න කැමති නෑ. දැන් හිතන්න ඔය චීත් එක ගෑල්ලක් හරි සරමක් හරි පොඩි එකාට ඇඳුමක් වගේ දෙයක් හරි ඒ දේවල් මාළුකුළු හොයන්නේ නෑ නේද? ඒ ළඟින් ගන්න පුළුවන් නම් ගන්නවා. ඉතින් මෙයා තොගලෙන් දැන් යන ගිහිල්ලා සමහරවිට ගමේ තියෙන ලොකු කඩේ නැත්තට අඩු ගන්නටත් දෙන්නත් පුළුවන්. ඒක ගමේ මුදලාලි ගාවට එන්නේ දෙතුන් දෙනෙක් කරාන්නේ නේද? ඒතර එහෙම දේවල් කරන්න පුළුවන්. දැන් සමහර නිෂ්පාදිත එහෙම තියෙනවා. මම අර කියන්නේ එහෙනම් මේකේදී මොනවා හරි අරගෙන ඇවිල්ලා විකුණලා යනවා නේ. මේ මේකේදී මොනවා හරි අරගෙන. ඒ වගේ ව්‍යාපාර ලෝකයේ ඔය අතරමැදි කාර්යයන් ඇත්තටම අපිට කරන්න පුළුවන්. ඉතින් වැඩේ තියෙන උනන්දුව සහ උත්සාහය හැම වෙලාවෙම තියෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ ඔයාලටත් බැරි නෑ. ඔය වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බැරි නෑ. ඊගායක වෙළඳ වට්ටම් ලබා දෙන්නේ තොග වෙළඳාමේදී වෙළඳ වට්ටම් තොග වෙළඳාමේදී ලබා දෙයි කියලා කියන්නකො. වෙළඳ වට්ටම් තොග වෙළඳාමේදී ලබා දෙයි. තොග වැද්දි එහෙම දෙනවා. දැන් ඔයාලා ගත්තොත් එහෙම මම ওই පහුගිය කාලේ මට ඕන වුණා අර ඉදෙට්ට දාන්න ලයින් වගේක් ඕන වුණාට පස්සේ මම මේ ඔරෙන්ජ් එකට කතා කරාට පස්සේ ඒත් මගේ ගෝලියෙක් හිටියා. ඊට පස්සේ කෙලින්ම කිව්වා කඩින් ගන්න ඕනේ නෑ සර්. අපේ ඒජන්ට් අපිට සර්ට දෙන්න පුළුවන් බඩු ටික කියලා කිව්වට පස්සේ ලිස්ට් එක එවන්න කිව්වා WhatsApp එක ගහලා මම WhatsApp එක ගහලා දැම්මට පස්සේ මට මතකයි මේ සාමාන්‍ය බල්බ් 10ක් ගදි දෙකක් දෙනවා ෆ්‍රී. එක බල්බ් එක රුපියල් 1800ක් විතර. හිතන්නකො කඩේට දාන විදිය. ඉතින් එහෙම බල්බ් 40ක්ද 60ක්ද කොහෙද ගද්දි සැලකිය යුතු බල්බ් ප්‍රමාණයක් අඩුවෙන් දාලා දුන්නා. එතකොට ඒක දෙන්නේ කවුද? ඒක දෙන්නේ තොග වෙලෙන්නේ. හැබැයි ඕක ගිහිල්ලා මම ගමේ හાર્ඩ්වෙයාර් එකකින් හරි ඒකන ඉලෙක්ට්‍රිකල් බඩු විකුණන තැනින් හරි ගත්තොත් එහෙම ඒක කවදාවත් මට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තොග වෙලඳාමේදී වට්ටම් කතන්දරේ උපරිමයෙන්ම ලැබින්න පුළුවන්. ඊගායක විශාල තොග වශයෙන් භාණ්ඩ අලෙවි කිරීම සිදු කරනු ලබයි. මම ඔය කියේ සිල්ලර වෙනදාමට සාපේක්ෂව සිල්ලර වෙනදාමේදී ඒකක 100යි නම් තොග වෙනදාමේදී 1000ක් විතර එකවර ඉදුණ ගන්න පුළුවන්. ඊගායක විශාල ගබඩා පහසුකම් සහිතව වෙළඳාම පවත්වාගෙන යනු ලබයි. ලොකු ගබඩ දැන් හාල් වගේ කියලා හිතන්නකො මොනතරම් ස්ටොක් කරගන්නද නේද? ඒනවල ස්ටොක් කරලා එහෙම තමයි කරගෙන යන්නේ. ඊගායක සිල්ලර වෙළෙන්දාට අවශ්‍ය ප්‍රමාණයෙන් භාණ්ඩ සැපයීම. සිල්ලර වෙළෙන්දාට භාණ්ඩ දෙන්නේ කවුද? තොග වෙළෙන්දා ඕන ප්‍රමාණය මෙච්චර නම් ඒ ප්‍රමාණය සැලකිල්ලට අරගෙන ඒ භාණ්ඩ ටික යා දෙනවා. අනිවාර්යෙන් දිය යුතුයි. එයා එක දෙනවා. හරි. ඊගොල්ලෝ ලියා ගන්න හරුවක් දාලා තොග වෙළඳුන්ගේ කාර්යය. තොග වෙළඳුන්ගේ කාර්යය. කරුණු විතරක් අපි ලියාගමු විස්තර කරන්නේ නැහැ මම. එක
භාණ්ඩ මිලදී ගැනීම හා ඒක රාශී කිරීම. භාණ්ඩ මිලදී ගැනීම හා ඒක රාශී කිරීම. දෙක භාණ්ඩ ගබඩා කිරීම. දැන් ඉතින් අපේ ටවුන් එකේ ලොකු සෙඩ් එකක් තියෙනවා නම් අතරම අපිට පොඩි ආඩම්බරයක් තියෙනවා නේ. ඇයි? වැඩිපුර භාණ්ඩ ඒ කියන්නේ තෙල් ටික ප්‍රවාහණය කරලා යාල ප්‍රවාහණය කරලා ගබඩා කරලා තිබ්බොත් අපිට ඕන වෙලාවක ඒක ගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් එහෙම අවශ්‍ය වෙලාවට අපිට තෙල් නැති වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ භාණ්ඩ ප්‍රවාහණය. භාණ්ඩ ප්‍රවාහණය. ඊගාට භාණ්ඩ තේරීම භාණ්ඩ තේරීම භාණ්ඩ තේරීම කමා ඇහිවීම ඇහිවීම ආදී කටයුතු නිෂ්පාදකයා වෙනුවෙන් ඉටු කිරීම හරි හරි ඊගායක භාණ්ඩ විකිණීම හා ප්‍රවර්ධනය සඳහා දායක වේ. භාණ්ඩ විකිණීම හා ප්‍රවර්ධනය සඳහා දායක වේ. ඊගාට අවදානම් දෙන්න. අවදානම් දෙන්න. රිස්ක් එක ගන්නවා කවුද? තොග වෙලෙන්නේ. අවදානම් දෙන්න. ඊගාට භාණ්ඩ පිළිබඳ තොරතුරු සිල්වර වෙළෙන්දන්ට සැපීමත් සිල්වර වෙළෙන්දන්ට සැපීමත් සිල්වර වෙළෙන්දන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමත් සිදු කිරීම. සිල්වර වෙළෙන්දන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමත් සිදු කිරීම. හරිද? දැන් ඔය මූල්‍ය පහසුකම් එහෙම දෙනවා ඇත්තට. ඒ පහසුකම් එක තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට තොග වෙළඳාම සම්බන්ධයෙන් අපි ඔය කතා කරේ තරුවක් දාලා ලියාගෙන තොග වෙළඳුන් වර්ග. තොග වෙළඳුන් වර්ග. ඒ අර්ථෙත් අපි ලියන්න ඕනේ නැහැ. තොග වෙළඳන්ගේ වර්ග ටික විතරක් අපි දැනගමු. කවුද ඉන්න තොග වෙළඳු කියලා දැන් ලංකාවේ එක දකින්න පුළුවන් ඕන තරම්. හරිද? එක සාමාන්‍ය තොග වෙළෙන්ද. සාමාන්‍ය තොග වෙළෙන්ද. තොග වෙළඳුන් වර්ග ඒක ඇත්තේ පළවෙනි එක සාමාන්‍ය තොග වෙළෙන්ද. දෙක ප්‍රාථමික තොග වෙළෙන්ද. තව ප්‍රාථමික තොග වෙළෙන්ද කියලා කියන්නේ නිෂ්පාදකයන්ගෙන් පළවෙනි වතාවේ අරගෙන මොකද කරන්නේ? එයා තියාගෙන ඉඳලා පස්සේ ආපහු තව තොග වෙළෙන්දෙකුට දෙනවා නේද? ඉස්සල්ලාම නිෂ්පාදකයෙක්ගෙන් ගන්නවා අරගෙන එයා තියාගෙන ඉඳලා ඊට පස්සේ තව කෙනෙකුට දෙනවා. දැන් හිතන්නකො නිපුණා හරි අරලිය හරි මේ හාල් කියලා. එතකොට එයාලා ගිහින් ඒ ගබඩා වලින්ම අරගෙන ඒ කියන්නේ ඒ නිෂ්පාදනය කරන තැනින්ම අරගෙන එයාලා ගෙනල්ලා ඉවර වෙලා එයාලා තියාගෙන ඉඳලා පස්සේ ආපහු තව අයට දෙනවා. දෙක තුන ද්විතීක තොග වෙළෙන්ද. ද්විතීක දැන් ප්‍රාථමික එක්කෙනාගෙන් එන කවුද ගන්නෙ? ද්විතීක එක්කෙනා. අනේ එයාගෙන් තව කෙනෙක් ඉන්න පුළුවන්. මම අර කිව්වේ කීපයක් ඉන්න පුළුවන් කියලා. ද්විතීක තොග වෙළෙන්ද. හතර ආනයන තොග වෙළෙන්ද.
ආනයන. ඔයාලා ඔය ආනයන අපනයන එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් අහලා තියෙනව නේද? එක්ස්පෝර්ට් කරනවා කියලා කියන්නේ අපි. එතකොට ආනයනය කරන අය කියලා කියන්නේ පිට රටින් භාණ්ඩ ගෙන්නන තොග වෙළඳු ඉන්නවා. දැන් භාණ්ඩ ගෙනෙන තොග වෙළඳු. දැන් කිරිපිටි ගෙන්නන අය කතා කරන තොග වෙළඳු ඉන්නවා නේද? ඒතකොට කිරිපිටි සම්බන්ධයෙන් මිල ගණන් කියලා එයාලා කතා කරනවා. චීනි ගේන අය තොග වෙළඳු ඉන්නවා. එතකොට මේ තොග වෙළඳු හරහා ඒ වගේ මිල ගණන් පාලනය කරලා වැඩි අඩු කරලා එහෙම ක්‍රියාත්මක වෙන වෙලාවක් තියෙනවා. හරිද? තව තොග වෙළෙන්දෙක් ඉන්නවා. කවුද? අපනයන තොග වෙළෙන්දා. හරි. ඊගාව අපරාධ තොග වෙලෙන්ද ඊගාව කියන්න නියෝජිත තොග වෙලෙන්ද. නියෝජිත තොග වෙලෙන්ද. නියෝජිත තොග වෙලෙන්ද. හරිද? දැන් නියෝජිත තොග වෙලෙන්ද තෝරන තරම් ඉන්නවා. right. ඊගාවට ලියා ගන්න කරුවක් දාලා චිල්ලර වෙලඳාම්. චිල්ලර වෙලඳාම්. චිල්ලර වෙලඳාම්. ඉතින් කියලා අපි කියන්නේ නේද? චිල්ලර වෙලඳාම්. දැන් චිල්ලර වෙලඳාම යනුවෙන් අදහස් කරුනේ චිල්ලර වෙලඳාම යනුවෙන් අදහස් කරුනේ තම පෞද්ගලික පරිභෝජනය සඳහා භාණ්ඩ මිලදී ගනු ලබන අවසන් පාරිභෝගිකයින් සඳහා ඍජුවම හෝ පෞද්ගලිකව ව්‍යාපාරික නොවන අවශ්‍යතා සඳහා භාණ්ඩ හා සේවා විකිණීම සම්බන්ධ සියලුම කටයුතුය सिलेबस එකනේ අපේ අනුමත කියලා තියෙන්නේ. කරා. ඒතකොට මේ සිලබස් එක කරන්නේ ඔකේ අන්තර්ජාතික ව්‍යාපාරයන්ට විශ්වවිද්‍යාලය හදනවා. එතකොට මේ විශ්වවිද්‍යාලයේ ඔය කෝස් එක අනුමත කරලා ඔය පාඨමාලාව අනුමත කරලා තියෙනවා. ඒකට අපේ නම්බර් එක ඕනනම් දෙන්න පුළුවන් චෙක් කරගන්න ඉන්නේ. ඔය
और दिन में जल्दी तक हम क्लास में लगा और मैसेज कर देना अपने चेक करने का काम है ओके ओके हमने ओके भारत में अभी विषय निर्देश है जबकि हम विषय निर्देश से बनना है अंतर्जातीय व्यापार प्रमाण शुल्क आईपीएस आईपीएस के एक अनुमत आयतन है इवन अपनी आईपीएस के संबंध हाँ क्या नाम देना उसकी मत करेंगे रजिस्ट्रेशन हम दूसरे गाना හරිද right සිල්වර වෙනදාම කියලා කියන්නේ එහෙනම් ඇත්තටම අපි මොකද කරන්නේ තොග වෙනදාගෙන් බාණ්ඩ අරගෙන මෙන්න මෙතන ඉඳන් කෙලින්ම පාරිභෝගිකයට දෙන එක කවුද කරන්නේ සිල්වර වෙලෙන්ද හරිද ඒතර සිල්වර වෙලෙන්ද තමයි ඔය කාර්යය ඇදිලා ඉන්නේ ඒතර සිල්වර වෙලෙන්ද ඔයාලට දකින්න පුළුවන් නේද ඔයාලා ගමේ තියෙන පොඩි කඩේ කියලා කියන්නේ සිල්වර වෙලෙන්ද සුපර් මාකට් එක කියලා කියන්නේ සිල්වර වෙලෙන්ද මොකද සුපර් මාකට් එකයි මේක අතර වෙනසක් නැහැ සුපර් මාකට් එකෙත් වෙන්නේ මේක වෙන්නේ මේ කටයුත්තමයි හරිද ඊට පස්සේ කරුවක් දාලා ලියගන්න සිල්වර වෙළඳාමේ ප්‍රභේද සිල්වර වෙළඳාමේ ප්‍රභේද සිල්වර වෙළඳාමේ ප්‍රභේද සිල්වර වෙළඳාමේ ප්‍රභේද හරි සිල්වර වෙළඳාමේ ප්‍රභේද කීපයක් තියෙන ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා ඒ දෙක යටතේ තියෙන ඒවා විතරක් අපි ලියගන්න ඈ එක ලියගන්න මේව ලියගන්න සිල්වර වෙළඳාම සිදුවන ආකාරය අනුව එහි ප්‍රධාන ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට පුළුවන් එක වෙළඳසැල් පදනම් කරගත් සිල්වර වෙළඳාම වෙළඳසැල් පදනම් කරගත් සිල්වර වෙළඳාම ඒකේ අර්ථය රෝම ඉලක්ක 1 2 දාලා හරි කරු දාලා හරි ලියාගන්න මේ වෙළඳසැල් මොනවද කියලා ස්වයං සේවා සිල්වර වෙළඳසැල් අපි කියන්නේ self service කියලා නේද ස්වයං සේවා සිල්වර වෙළඳසැල් දෙක සීමිත සේවා සිල්වර වෙළඳසැල් සීමිත සේවා සිල්වර වෙළඳසැල් සීමිත සේවා සිල්වර වෙළඳසැල් තුන පූර්ණ සේවා සිල්වර වෙළඳසැල් දැන් ඔය පූර්ණ සේවා කියලා කියන්නේ දැන් හැම භාණ්ඩයක්ම තියෙනවා දැන් ඔයාලා අර ආපිකෝයි වලට යන්නකෝ ආපිකෝයි කිය රබර් භාණ්ඩ තියෙනවා ෆර්නිචර් තියෙනවා එක පැත්තකින් අරක්කු තියෙනවා නේද අරක්කු බැලුමුකුත් තියෙනවා සයිඩ් එකකින් දාලා තියෙනවා ඒවත් තියෙනවා කණගොන දේවලුත් තියෙනවා ඒ කියන්නේ හැම එකක්ම කියන තැන් වලට අපි කියනවා පූර්ණ සේවා සිල්වර වෙළඳසැල් කියන තැන් තියෙනවා හරිද ඊගාව එක විශේෂිත වෙළඳසැල් එතකොට විශේෂිත වෙළඳසැල් කියලා කියන්නේ ඒක විශේෂිත කරුණු කාරණා ක්‍රීඩා භාණ්ඩ නම් ක්‍රීඩා භාණ්ඩ විතරයි මල් පැල වෙන්න පුළුවන් නේද අත්කම් වෙන්න පුළුවන් අන්න ඒ වගේ දේවල් ඊගාවට දෙපාර්තමේන්තු වෙළඳසැල් දෙපාර්තමේන්තු වෙළඳසැල්
දෙපාර්තමේන්තු වෙළඳ සැල්. ඊගාට සුපිරි වෙළඳ සැල්. සුපිරි වෙළඳ සැල්. concept එක ඔයාලා දන්නවනේ සුපර් මාකට් concept එක. ඊගාට පහසු වෙළඳ සැල්. පහසු වෙළඳ සැල්. පහසු වෙළඳ සැල්. පහසු වෙළඳ සැල්. ඊගාට සේවා සිල්ලර වෙළඳ සැල්. සේවා සිල්ලර වෙළඳ සැල්. සේවා සිල්ලර වෙළඳ සැල්. සේවා සිල්ලර වෙළඳ සැල්. හරි ඊට පස්සේ ප්‍රධාන දෙවෙනි එක ලියා ගන්න වෙළඳසල් පදනම් කර නොගත් සිල්ලර වෙළඳාම්. 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 ඒ අර්ථය තියෙනවා තමයි ලියන්න ඍජු අලෙවිකරණය ඩිරෙක්ට් මාකටිං කියලා අපි කියන්නේ. ඍජු අලෙවිකරණය ඕකෝයි ප්‍රචාරණ මාධ්‍ය හරහා කරන එකක්. ඊගාට කියලියන්න ඍජු විකිණීම. අලෙවිකරණය විකිණීම අතර වෙනසක් තියෙනවා ඈ. ඍජු විකිණීම. ඊගොඩ ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර. ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර. ඔක ඊජිප්තුවේ පටන් ගත්ත එකක්. මැෂින් හරහා ක්‍රියාත්මක වෙනවා තියෙන්නේ. අදටත් සමහර තැන් වලට ගියාට පස්සේ පත්තර බීම වර්ග එහෙම අපිට ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කරුණු කාරණා මම බෙදා හැරීමත් එක්ක කතා කරලා ඉවර කරනවා. හරිද? බෙදා හැරීමත් එක්ක කතා කරලා ඔය කරුණු කාරණා ඉවර කරනවා. ඊළඟ ලියා ගන්න ප්‍රධාන මාතෘකාව මොකද්ද? ප්‍රවර්ධනය එහෙම නැත්නම් ප්‍රොමෝෂන්. කියන්නේ ප්‍රවර්ධනය 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 දැන් ප්‍රවර්ධනය ගැන ඔයාලා දන්නව නේද? අවශ්‍ය ඔරියන්ටේෂන් එකක් ගන්න අපි ඔය දැනුවත් කිරීම කරමු. අවශ්‍ය ළමයිට මේ ලින්ක් එකක් දාලා එක්ස්ට්‍රැක්ට් අන්තර උපකරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරමු. දැනුවත් කිරීමක් කරනවා කියලා එයාට කියන්නේ අවශ්‍ය ලින්ක් කියවන්න. ඔව් ඔව්. හරි හරි. කීයක් ගන්න හතරට විතර? හරි. හරි ප්‍රවර්ධනය කියලා කියන්නේ ප්‍රොමෝෂන් කියන එක නේද? මේ ප්‍රොමෝෂන් එකක් කියන එක අපි ගත්තොත් එහෙම යම් කිසි පණිවිඩයක් ලබා දීමනේ ඇත්තටම ඔබේ සිද්ධ වෙන්නේ. ඒතකොට පණිවිඩයක් කියලා කියන්නේ යමක් පිළිබඳව නිසි කරුණු කාරණා දැනුවත් කිරීම අපි කියන්නේ කිසියම් තොරතුරක් නේද? ඒක පණිවිඩයක් බවට පත් කරලා නේද? මාධ්‍යයක් තෝරගෙන නේද? ඒක අදාළ කෙනාට ලැබුණාට පස්සේ මේක ප්‍රතිපෝෂණයත් එක්ක මේ සම්බන්ධයෙන් ලැබිච්ච කරුණු කාරණා පිළිබඳව කතා කරන්න යන්නේ. එතකොට මේකෙදි විශේෂයෙන්ම සමහර භාණ්ඩ සම්බන්ධයෙන් මේ භාණ්ඩේ
ගුණාත්මක භාවය භාණ්ඩයේ අන්තර්ගතය භාණ්ඩයේ කොයි වගේද කියන එක පාරිභෝගිකයා දැනගත්තේ නැත්නම් හරිද පාරිභෝගිකයා දැනගත්තේ නැත්නම් ඒ පාරිභෝගිකයා ඒ භාණ්ඩ මිලදී ගන්නෑ නේ එතන භාණ්ඩ මිලදී ගන්න නම් පාරිභෝගිකයා මේ පිළිබඳව මන අවබෝධයක් තිබිය යුතුයි මන අවබෝධයක් නැත්නම් කිසිම වෙලාවක ඔයා ඒක ගන්නෑ දැන් හිතන්නකෝ ඔයා ඔළුවට ගන්න සැම්පල් එක නේද සැම්පල් එක ගන්නකොට අනිවාර්යෙන් මොනතරම් ආ දැනුවත් වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට හිසකේ කැඩෙන එක නතර වෙනවා, පැලෙන එක නතර වෙනවා, හිසකේ වර්ධනය වෙනවා නේද? ශක්තිය වැඩි වෙනවා. ඕන අවුවක යන්න පුළුවන්. සමහර කන්ඩිෂන් දැම්මට පස්සේ පැය ගාණක් ඉන්න පුළුවන්. කීකියව ටීවී එකේ කියන්නේ නේද? එතකොට නල් විලියෝ එනවා නේද? ඒවා දානවා. එතකොට ඒව හරහා මොකද්ද වෙන්නේ? ඔයා දැනුවත්. ඔයා ඇත්තටම නේද? දැන් කඩේට ගිහිල්ලා සැම්පල් බෝතලයක් ගන්නකොට මේ කියන කරුණු කාරණා දිහා බලලා නේද ගන්නේ? බලලා ගන්න. දැන් පුංචි කාලේ නම් අම්මා අතර මොනවාරි දුන්නා නම් නානකොට ඔක ගා ගන්න. ඉවරයි. හැබැයි දැන් අවුරුදු 18ක් විතර වෙනකොට නේද 19ක් 20ක් වෙනකොට 17 16 වගේ නම් ඔය බලනවා. නමුත් ඒ වයසත් එක්ක ඔයා මේවා සැලකිලිමත් වෙනවා නේද? ඒතකොට දැනුවත් වෙලා තමයි ඔයා අනිවාර්යයෙන්ම මේක පරිභෝජනය කරන්නේ. කනබොන කෑමක් වුණත් එහෙම. ඉගෙන ගන්න දෙයක් වුණත් එහෙම. පාඨමාලාවක් වුණත් ඒ සම්බන්ධයෙන් සියලුම කරුණු කාරණා සම්බන්ධයෙන් ඔයා අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒතකොට මේ දැනුවත් වීමම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට දැනුවත් වීම හරියට කරන්න ඕනේ. ඒතකොට යම් කිසි නිෂ්පාදිතයක් සම්බන්ධයෙන් මේ දැනුවත් වීම නිසි ආකාරයෙන් සිද්ධ වුනේ නැත්නම් අනිවාර්යයෙන්ම වෙන්නේ මොකද්ද? ඒ භාණ්ඩේ වෙළඳපොළ තුල ප්‍රතික්ෂේප වෙනවා. ඒතකොට එහෙනම් ප්‍රතික්ෂේප වෙන්න හේතුව තමයි ඒකේ ගුණාත්මක භාවය නොදැනීම. දැන් ඔයාලා දන්නවා කොරෝනා සම්බන්ධයෙන් ගත්තට පස්සේ ලංකාවේ දේශීය ආයුර්වේදය තුල හඳුනාගත්ත බෙහෙත් වට්ටෝරු තියෙනවා. හැබැයි ඒවා සමහරවිට අද වෙද්දි පාරිභෝගිකයා අතර ගිහිල්ලා නැහැ මිනිස්සු අතර ගිහිල්ලා නැහැ. ඇයි ඒ? දැනුවත් වීම නේ. නිතරම ටීවී එකේ දානවා නම් ඇඩ්වර්ටයිස්මන්ට් දාලා මෙන්න මේක ගන්න මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි කියලා කියනවනම් අන්න අපි දැනුවත් වෙලා ඒක ගන්නවා. නමුත් අපිට තේරෙනවා ඊට වඩා වටිනාකම අඩු ගුණාත්මක භාවයේ නැති භාණ්ඩ පිළිබඳව විශාල දැනුවත් කිරීම තුළ අපිට චිත්‍රයක් ලැබිලා තියෙනවා සමහර දේවල් සම්බන්ධයෙන්. ඒතකොට ගැටලු සාගත තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ හින්දා සමහර අවස්ථාවන් වලදී විතරක් නෙවෙයි බොහෝ අවස්ථාවන් වලදී යෝග්‍ය භාණ්ඩේ නෙවෙයි යෝග්‍ය නොමැති භාණ්ඩේ පාරිභෝගිකයා අතරපත් වෙනවා. මෙන්න මේ ප්‍රොමෝෂන් එක ඇතුලේ තියෙන සමහර කූට උපාය උපක්‍රමات එක්ක. හරිද? එතකොට නමුත් අපි ඇත්තටම හොඳ භාණ්ඩයක් නිෂ්පාදනය කරා නම් මෙන්න මේ කියන නිෂ්පාදිත භාණ්ඩය නිසියාකාරව පාරිභෝගිකයා අතරපත් කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම නිසි ආකාරයෙන් සිද්ධ කරන්න ඕනි. පැහැදිලිද? එතකොට මෙන්න මේ ප්‍රවර්ධනය ඇස්සේ මෙන්න මේක තියෙනවා. ඉතින් ඔයාලට ටීවී එකක් දාපු ගමන් ඕකම තමයි තියෙන්නේ. ටීවී එකක් දාපු ගමන් ඔයාලට කියන්නේ නෑනේ මේ චොක්ලට් එක කන්න නේද? මේ ඇස්ට්‍රා කන්න නේද? මේ පාන් කන්න මේ බිස්කට් කන්න කියන්නේ ඒ වගේ තියෙන ගුණ තමයි කියන්නේ නේ. ඒතර මේමයි කියලා කියන. පැකට් එකක් ගත්තත් පැකට් එක ඇස්සේ අන්තර්ගතේ ගහලා තියෙනවා නේ. විටමින් ආයි හිතන්න බලන්න. මැරිගොඩ බිස්කට් එක ගත්තට පස්සේ මේ පැකට් එක ඇස්සේ තියෙන විටමින් දක්කට පස්සේ හිතා ගන්න. එච්චර විටමින් ගැටියක් ඒක ඇස්සේ තියෙනවා. නමුත් ඔය කියන ඔක්කොම තියෙනවා කියලා පිළිබඳ ගැටලුවක් තියෙන්නේ. මම කිසිම ආයතනයක් විචනය කරන්නේ නැහැ. හරි නෑනේ. නමුත් ඔයාලට හොයලා බලන්න පුළුවන්. ඇත්තටම ඒවා තියෙනවා කියලා නේ. ඉතින් සමහර බිස්කට් වර්ග කියන්නම්කො. නිකන් පුච්චලා බලන්නකො. පිච්චෙනවා ප්ලාස්ටික් පිච්චෙනවා. මම පුච්චලා බැලුවා. බිස්කට් කීපයක් පුච්චලා බලුවා පිච්චෙනවා. එහෙම කිනුකුරක් ගමු ගිනි ගන්නවා. ඉතින් එහෙම ආහාර මේ විදිහට වෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. අවසානයේ ඉතුරු වෙන දෙයක්වත් නැහැ. මොනවාරි අලු ටිකක් හරි ඉතුරු වෙන්න බැහැ. ඉතුරු වෙන අලු ටිකක්වත් නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා. බොහෝ ආහාර වල ලංකාව. කිරිපිටි ගත්තත් මම ඔයාලට කියන්නේ කිරිපිටි වල අන්තර්ගතය ඇත්තටම ඔය විදියට කිරි ගෙනල්ලා ඒවා වේලලා පිටි කරලාද තියෙන්නේ කියලා හිතා ගන්නත් බෑ නේ වෙනවද කියලා නේ. ඒ වගේ තත්ත්වයක් ඕක ASCII තියෙනවා. ඒක අපි බලන්න ඕනේ. හරිද? right. ඊළඟට මෙන්න මෙහෙම අලෙවිකරණයේදී දැකිය හැකි තවත් ඊටමත් වැදගත් සංකල්පයක් ලෙස ප්‍රවර්ධනයේ දැකිය හැකිය
නිෂ්පාදිතයන් ගොඩනැන්වීම නිෂ්පාදිතයන් ගොඩනැන්වීම ඊට ගැළපෙන මිලක් නියම කිරීම ඊට ගැළපෙන මිලක් නියම කිරීම සහ ඒ සාර්ථකව වෙළඳපළ තුල බෙදා හැරීම ප්‍රමාණවත් නොවේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩය පිළිබඳව නිෂ්පාදනය කරන ලද භාණ්ඩය පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම ඊටම වැදගත් වේ එනම් නිෂ්පාදකයා විසින් තම නිෂ්පාදිතයන් පිළිබඳව සියලුම තොරතුරු වන ඒවායේ ගුණත්වයන් කමා මිල ගණන් කමා ලැබිය හැකි මූලික හා මූලික නොවන ප්‍රතිලාභ කමා මිලදී ගත හැකි ස්ථානයන් යනාදී කරුණු පිළිබඳව අදාළ පාරිභෝගික කණ්ඩායම් දැනුවත් කළ යුතුයි කියනකින් ලියාගන්න නිෂ්පාදිතයක් වෙළඳපළට හඳුන්වා දීමෙන් පසු එම නිෂ්පාදිතය පිළිබඳව හරියාකාරව පාරිභෝගිකයා දැනුවත් නොකරන්නේ නම් ඒ සඳහා පාරිභෝගිකයා නිසි ප්‍රතිචාර නොදක්වයි
මේ නිසා ආයතනයක් අනිවාර්යෙන්ම ප්‍රවර්ධන ක්‍රියාමාර්ගයක් තුල උපාය මාර්ග සකස් කළ යුතුය. දැන් එහෙනම් අදාළ භාණ්ඩයේ පිළිබඳව ඒකේ ගුණාත්මක භාවයේ අන්තර්ගතයේ නේද? නැවත ඒක පාවිච්චි කරන විදිය, ගන්න තැන, මිල මේ සියලුම කරුණු කාරණා තියෙන්න ඕනේ නැද්ද? තියෙන්න ඕනේ නේ. එතකොට තමයි දැන් හිතන්නකො සමහරලාට ඔයාලට මුණ ගාන ක්‍රීම් එකක් ඔයා ගන්නකොට ඒක ඔයාගේ pH එකේ කීයද කියලා කියනවනේ. ඒතර ඔයාගේ ඇඟේ තියෙන pH එකේ හොයාගන්න විදියක් කියලා තියෙනවා. ඒතර ඔයාගේ pH එකට ගැලපෙන විදිහට තමයි ක්‍රීම් එක ගන්න ඕනේ. ඒ ක්‍රීම් එක ඊට පස්සේ කොච්චර කාලයක් එක දිගට ගාගෙන යනවා. මාස කීයක් ගන්න. සමහර ටැබ්ලට් තියෙනවා නේද? දැන් අර සමහර අය පොලිසිනි වගේ ටැබ්ලට් තියෙන සුදුරෙන්ඩ ගන්න. ඒතර ඒ සුදුරෙන්ඩ ඒ ටැබ්ලට් එක බොන්න පුළුවන්. ඒ සමහර ඒවා තියෙනවා ලංකාවේ අර රුපියල් 2000යි 3000යි එහෙම ටැබ්ලට්. ඒක මාස 6ක් විතර බොන්නේ. අවුරුදු 2ක් විතර බොන්නේ. මම දවසක් ෆාමසි බෙහෙත් ගන්න ගිය වෙලාවක ඒක කාන්තාවක් ඇවිල්ලා මම පොලිමේ ඉන්නකොට අහනවා මේ පොලිසිනි ආශ්‍රිතයේ ටැබ්ලට් එකක් මම නම නොකිය ඉන්න. ඒකේ මම හිතුවා රුපියල් 12000ක් දෙකෝද ඕනේ ඒක මාස 3කට ඒ ටැබ්ලට්. දැන් 12000ක් විතර ඕනේ ටැබ්ලට් එක 12000කට වැඩිද මන් දන්නේ නැහැ. ආසන්න වශයෙන් මට හිච්ච ගන්න ඔය. ඊට පස්සේ කිව්වා මේ කොච්චරද ඕක අවුරුදු දෙකක්වත් එක දිගට බොන්න ඕනේ කියලා මෙහෙමයි කියලා කිව්වා. විශාල මුදලක්. මම හිතන්නේ ඒක අර මැද පෙරදිගාරේ රටකට ගිහිල්ලා ආපු කාන්තාවක් වගේ නිකන් ඒ ස්වරූපයෙන් ස්වභාවයෙන් නම් තේරුණා එහෙම කෙනෙක් කියලා. ඒතකොට එහෙනම් ඒකේ කියනවා ඊට පස්සේ මෙච්චර කාලයක් ගන්න කියලා. අතුරු ආබාධ තියෙන ඒවා සම්බන්ධයෙන් සමහරලාට ඒකේ දැනුවත් කරන්නේ නැහැ. නමුත් ඒවා අපිට වෙනම හොයාගන්න. ඒක ගොඩාක් වෙලාට අන්තර්ගත කියලා කියන්නේ මොනවද? ප්‍රතිලාභ විතරයි අන්තර්ගත කරලා තියෙන්නේ. වෙන දේවල් දැන් හිතන්නකෝ සෝයා මීට් නේද? ඒ වගේම සෝයා මීට් වලට වඩා එහා ගිහිල්ලා දැන් අර මැගි වගේ රසකාරක සහිත ආහාර තියෙන මං කියන්නේ මැගි වගේ ඈ මැගිම නෙවෙයි මම කියන්නේ ඒක වෙන්න ඒ සමාන තියෙන්නේ. ඒකේ රසකාරක වගේ දේවල් දාලා තියෙන ඒ වගේ ඒක ඉක්මනින් හදා ගන්න පුළුවන්. ඒක රසයි කියන එක කියනවා. මිසක් ඒක ඇතුලේ තියෙන අතුරු බල ගැන කතා කරන්නේ නැහැ නේද? ඒ නිසා නිෂ්පාදකයා හැම වෙලාවෙම උපාය උපක්‍රමික පාවිච්චි කරන මේක අලවිය වැඩි කර ගැනීම සඳහා පාරිභෝගික ආකර්ෂණය කරලා රඳවලා තමන් ගාව තියාගන්න උත්සාහ කරනවා. හැබැයි මේකේ හැංගිච්ච පැත්තකුත් තියෙනවා කියන එක මතක තියාගන්න. ඒතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද? මේ හැංගිච්ච පැත්ත මොකද්ද කියලා හොයාගන්න ඕනේ. දැන් පොඩි අයට හැම කිරි එකක්ම දෙන්න යන්නේ නැහැ නේද? දැන් ඔයාලා දැකලා තියෙන පීඩියාග්‍රෝ කියලා දාන්නේ පොඩි අයට බොන්න කියලා. නමුත් ඕකේ අනිත් පැත්ත පෙන්වන්නේ නැහැ නේද? දැන් ලැක්ටෝජන් වගේ ඒවා තියෙනවා. මාස 1 මාස 2 මාස 3 ළමයිට දෙන ඒවා තියෙනවා. මොකද සමහර පොඩි අයට ඒවා දෙන්න වෙනවා. මොකද අම්මලාට කිරි දෙන්න බැරි වෙන වෙලාවල් ගාවෙනවනේ. ඒතර ඒ වගේ වෙලාවල් වල දීම සඳහා ඒක සකස් කරලා තියෙන ඒකේ අන්තර්ගතයක් කියන වෙදෙන්නේ මෙහෙමයි කියලා තියෙනවා. වැඩි ඕනේ පැන්ඩෝල් ඩම්ප් එක ගත්තට පස්සේ ඒක පොඩි එකාට දෙන්නේ කොහොමද කියලා පවා ඒක ලියලා පැහැදිලි කරලා තියෙනවා. ඒතකොට මේවා ඕනේ. හැබැයි මේ අපිට පේන කරුණු කාරණා ටික පේන්න තියෙන්නේ මොකද්ද? පාරිභෝගිකයා ආකර්ෂණය කරලා රඳවා තබා ගැනීම සඳහා තමයි උප කරන්නේ. ඒකට ඒක උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේක ඇතුලේ තියෙන පැහැදිලිම කාරණාව තමයි සංනිවේදනීය අදාළ කරුණු කාරණා පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම. එතකොට සංනිවේදනය ගැන මම සරලව කතා කරන්නම්. සංනිවේදනය ගැන අපි පුළුල්ව කතා කරලා තියෙනවා කලින් නේද? ඒකද කෙටියෙන් මේව ලියාගන්න සංනිවේදනය යන්නේ සරලවම අදහස් හුවමාරු කර ගැනීමයි. නැතහොත් අන්‍යෝන්‍ය අවබෝධය කමා විශ්වාසය හා
තමා විශ්වාසය හොඳ මානුෂික සම්බන්ධතා ඇති කර ගැනීම හොඳ මානුෂික සම්බන්ධතා ඇති කර ගැනීමට දෙපාර්ශවයක් අතර ඇති කර ගන්නා අදහස් හෝ තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියයි මේ අනුව sannivedanaye අලෙවි කරන ක්‍රියාවලිය තුල එනත අලෙවි කරන ක්‍රියාදාමයේ තුල ඉහළ වැදගත්කමක් ගනු ලබයි භාණ්ඩයක් නිපදවීමෙන් පසු අදාළ භාණ්ඩය පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමටත් විටින් විට භාණ්ඩයේ ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමටත් sannivedanaya වැදගත් වේ එහෙම අත්‍යවශ්‍ය වේ sannivedana ක්‍රියාවලිය ගැන මම කතා කරන්න යන්නේ නැහැ නේද ඊට පස්සේ අදහස මේ කතන්දර ටික ඔක්කොම අපි කලින් ගෙනගෙන තියෙනවානේ ඒ නිසා ආපහු අපි ඒක සඳහා ලොකු කාලයක් නොගෙනිමු නමුත් පියවර ටික ලියාගමුකෝ කරුවක් දාලා ලියාගන්න සඵලදායි sannivedanayak සඳහා වූ පියවරය සඵලදායි sannivedanayak සඳහා වූ පියවරය පළවෙනි එක ඉලක්ක ග්‍රාහක කණ්ඩායම් හඳුනා ගැනීම දෙක අපේක්ෂිත ප්‍රතිචාරය නිශ්චය කිරීම තුන පණිවුඩය තේරීම හතර sannivedana මාධ්‍ය තෝරා ගැනීම පහ පණිවිඩය ලබා දෙන ප්‍රබලය තෝරා ගැනීම හය පසු පෝෂණය ෆීඩ්බැක් එක පසු පෝෂණය මැනීම දැන් මේක ලියන්න ඕනේ හැබැයි මම කතා කරලා කියන්නම් ඒකම ඉවර කරගන්න හරිද දැන්
ඉලක්ක කණ්ඩායම තෝරගන්න එපා නේද? දැන් අපි භාණ්ඩයක් සම්බන්ධයෙන් ඔන්න අපි තොරතුරු දෙන්න යනකොට ඉලක්ක කණ්ඩායම තෝරගන්න ඕනේ කාටද අපි මේක දෙන්නේ කියලා. දැන් අපි නිෂ්පාදනය කරපු භාණ්ඩයත් එක්ක තමයි ඒක තීරණය කරන්නේ. එතකොට ප්‍රවර්ධනය කරන්න තහනම් භාණ්ඩක් තියෙනවා ලංකාවේ සහ ලෝකයේ ප්‍රවර්ධනය කරන ඒවා තහනම් කරලා තිබ්බා. දැන් සිගරට් වගේ දේවල් ප්‍රවර්ධනය කර අතීතයේ. නමුත් ප්‍රවර්ධනය තහනම් කරා. දැන් ලංකාවේ සිගරට් ප්‍රවර්ධනය කරගන්න බෑ. ටීවී වල රේඩියෝ වල ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම දාන්න බෑ නේද? අනුග්‍රාහකත්වයන් දක්වන්න දෙන්නේ නැහැ. ඒ වගේ තහනම් කරලා. නමුත් සමහර භාණ්ඩ වලට එහෙම ප්‍රශ්නයක් නැහැ ප්‍රවර්ධනය කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ කීල් සෝසේජස් නේද? මීට් බෝල්ස්. ඒතර ඒවා කාටද දාන්නේ? ටීවී එකේ දාන ඇඩ් එක. එතකොට රත්ති කියන ඔය කියන කිරිපිටි එක. එතකොට සැම්පෝ එක. දැන් සැම්පෝ වරලස දිගු වරලසක් සඳහා කියලා කියනකොට කොණ්ඩේ කවුරුවා ඒ පිටිපස්ස සැලකිලිමත් වෙන එක නැති වෙන්නේ නේද? එතකොට වයසට ගියා ඔක සැලකිලිමත් වෙනවද? ඉලක්කගත ග්‍රාහක කණ්ඩායම තෝරගන්න යද්දී ඒ සැලකිලිමත් වෙන්නේ නැහැ නේද? එතකොට එනම් අපේක්ෂිත කණ්ඩායම මේ තරුණ වයසේ ඉන්න අවුරුදු 15ට වඩා වැඩි නේද? ඕමනේ බලන්න 15ට වඩා වැඩි අවුරුදු සමහරලාට 45 දක්වා කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒක 50 දක්වා කණ්ඩායම් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආයි ඉලක්කගත කරලා තමයි මේ සැම්පල් බෝතලේ හදලා තියෙනවා. ඒ බෝතලෙත් එක තව කන්ඩිෂන් එකක් හදලා තියෙනවා නේද? මේක හදලා මේ දෙක එකතු කරලා දෙනවා. එතකොට අපේක්ෂිත ප්‍රතිචාරය නිශ්චය කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ආයත මේ පණිවිඩය ඊට පස්සේ අපි යවන්නේ කොහොමද කියන එක ගත්තා. පණිවිඩය තෝරා ගැනීමේදී ඕකේ මෙන්න මේක. අයිද කියන එක තමයි කතා කරන්නේ. මේකේ කියලා කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ මේක ඉස්සල්ලාම ගත්තොත් එහෙම අපි මේ යවන පණිවිඩය පිළිබඳව ඇට්‍රැක්ෂන් එකක් තියෙන්න ඕනේ. ආකර්ෂණයක් තියෙන්න ඕනේ නේද? ඒ වගේම ඉන්ට්‍රස්ට් වෙන්න ඕනේ. රසවත් වෙන්න ඕනේ. රිසර්ච් කියලා කියන්නේ මේකට ආසාවක් ඇති කරගන්න ඕනේ. ඇක්ටිව් වෙන්න ඕනේ. අපි කියන්නේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ කරුණු කාරණා සැලකිල්ලට ගන්නවා මොකේදද? ඔය පණිවිඩයක් සකස් කරලා පාරිභෝගිකයා අතර පත් කරන්න යනකොට ඔය කියන කරුණු කාරණා සැලකිල්ලට ගන්නවා. එතකොට ඒ නිසා තමයි අපි ඔය ටීවී එකේ දකින සමහර ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා අපි මේ සබන් කෑල්ල ගන්න නේද? ලංකාවේ නළු නිළියෝ ගන්න සබන් පෙන්නනකොට අපිත් ඒ වගේ ලස්සන වෙයි කියලා හිතාගෙන ගිහිල්ලා අපි මේ සබන් කෑල්ල අරන් ගාලා බලනවා. අපි එහෙම ලස්සන වෙන්නේ නැහැ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ නේද? සමහර අය තේ හදලා බොනවා. ඒතකොට අපිත් තේ හදලා බොනවා. අපිට එහෙම ගතියක් එන්නේ කියලා අපිට එහෙම ගතියක් එන්නේ නේ. දැන් සමහර අය කිරිපිටි බීලා වාහනේ එලවනවා. සමහර අය හප්පගෙන තියෙනවා. දැන් මේනොට ලයිසන්ස් පවා කැන්සල්ලා තියෙනවා. එහෙම කිරිපිටි බීලා පාරි ගියා අය. හරිද? ඒතකොට ඒ ප්‍රශ්න තියෙනවා නේද? ප්‍රශ්න තියෙනවනේ. නමුත් ඒ අයම මේකට පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරලා මෙන්න මේක හදනවා. මේක හදලා දැන් ඔයාලට තේරෙනවා ඊට පස්සේ අපි තුන්වෙනි එකට පස්සේ එන්නේ මේ පණිවිඩය තෝරගත්තට පස්සේ අපි මාධ්‍යයක් තෝරා ගන්න. අද වෙද්දී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තමයි ජනප්‍රිය මාධ්‍ය. ශ්‍රව්‍ය දෘශ්‍ය කියලා කියන්නේ මේ දෙකම තියෙනවා. ඒ කියන්නේ ටීවී එක. ටීවී එකට එහා ගිහිල්ලාද අන්තර්ජාලය බලන්නකො. දැන් ඔයාලට සාමාන්‍ය කතාවක් බලන්න ටීවී එක ගාව ඉඳ ගන්නකොට මොනතරම් ඇඩ්වර්ටයිස්මන්ට් යනවද නේද? ඒතර ඒ ඇඩ්වර්ටයිස්මන්ට් යනකොට හවස 7 ඉඳන් රෑ 10 වෙනකම් ඔයා කතා බලනවා නම් ඒ කතා බලන අයට ගැලපෙන ඇඩ්වර්ටයිස්මන්ට් ටික තමයි ඒක ASCII හතලා තියෙන්නේ. ඒතකොට තව සමහරක් ඒ වෙලාවේ කතා බලන්න කැමති නැත්තම් කැමති නැත්තේ නෑ. කැමති නමුත් වෙලාව නැත්තම් ඒ අයට පුළුවන් ඒක අන්තර්ජාලයෙන් YouTube එක හරහා ඩවුන්ලෝඩ් කරගෙන තමන්ට පහසු වෙලාවක ඒක බලන්න. හැබැයි ඒ බලන්න ගියත් ඒක ASCII අර ඇඩ්වර්ටයිස්මන්ට් ටික තියෙනවාමයි. මේ ඔයා කතාවක් බලනකොට ඒක ASCII ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. ටීවී එකේ තියෙනවා වගේම අන්තර්ජාලයේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. එතකොට මේ කතාවත් එක්ක බැඳිලා ඉන්න කොට්ටාසගේ ආකල්ප සිතුම් පැතුම් අපි තේරුම් ගන්න. අපි තේරුම් අරගෙන තමයි මේ ඇඩ් එක දාන්නේ. දැන් හිතන්නකෝ කතා කියලා සමහර මෙගා ටෙල්නාටි තියෙන දැන් කොටස් 2000 3000 වගේ ඇවිල්ලා නේ 1000 පැනලා එහෙම ආපුවා තාම යනවා නේ. ඒතර ඒ වගේ එකක් එක්ක ඉන්න අයගේ මානසික මට්ටම අපිට හිතා ගන්න පුළුවන්. ඒකත් එක්ක ඒ රසය භුක්ති විඳින අය හිතා ගන්න පුළුවන්. ඒ වගේම සමහරවිට අපි විශේෂ සාකච්ඡාවන් නරඹන අතරතුර ඇඩ්වර්ටයිස්මන්ට් නේද? ඒ වගේ වෙලාවල් වලදී ක්‍රියාත්මක කරන ඇඩ්වර්ටයිස්මන්ට් එක අර කතා යන වෙලාවේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකම නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම වෙන එකක් එතනදී තියෙන්නේ. දැන් ඔයාලා ගත්තොත් එහෙනම් පොය දවසේ බලන්නකෝ. පොය දවසේ ටීවී එකේ යන වැඩසටහන් ASCII දාන ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ මොනවද? හඳුන් කූරු වලින් දාන්නේ නේද? ඒ වගේම අර දඹදිව තායිලන්තේ නේද? සංචාරක කටයුතු වල නිරත වෙන අය ඒක දානවා. දැන් ඔයා ගත්තොත් එහෙනම් බෞද්ධ පත්තරේ හරි මහමෙවුනාව හරි එහෙනම් පත්තරයක් ගත්තොත් එහෙම ඒ පත්තරාසේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් ගත්තොත් එහෙම තියෙන්නේ මොනවද?
ඔය චාරිකා සම්බන්ධව ඉන්න අය තමයි බහුතරයක් දාන්නේ. නමුත් ඔයා සිරිමිල පත්‍රය ගත්තොත් දිනමිනාඩි ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ මොනවද? ඊට වඩා ආත්පසින්ම වෙනස් ඒවා තමයි ඒක ASCII තියෙන්නේ. එතකොට ඒ නිසා තෝරා ගන්න කාණ්ඩය කවුද කියන එක හරියටම හඳුනාගෙන එම කාණ්ඩයට මේ පණිවිඩය යවන්න පුළුවන් විදියට තමයි මේක සැලසුම් කරලා සකස් කරලා දෙන්නේ. ඉතින් ඒ මාධ්‍ය තෝරා ගැනීමේදී මේ මාධ්‍යත් එක්ක සඳහා මාධ්‍ය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කාරණා ටිකක් තියෙනවා. විශේෂයෙන්ම ඒක පාරිභෝගිකයා අතර පත් වෙන විදිය, ඊට පස්සේ ඒ සඳහා දැරීමට සිදුවන පිළිවෙල. දැන් ටීවී එකේ ඇඩ් එකක් දාන්න අපිට යමතියි. ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? ඒ සඳහා විශාල පිළිවෙලක් ගන්න වෙනවා. ඒතර අද Facebook එකේ සමහරලාට දැන්වීම පළ කරනවා නේ. පිළිවෙලක් නැතුව සමහරලාට යන්නත් පුළුවන්. පිළිවෙලක් දරලා ඒක ප්‍රචාරණය කර ගැනීම හැකියාවකුත් තියෙනවා. එතකොට මාධ්‍ය තෝරා ගැනීමේදී ඒ සඳහා දැරීමට වන පිළිවෙල ගැන සැලකීමක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ගුවන් විදුලිය තෝරා ගන්නවා නම් ඒ වැඩසටහන අහන ප්‍රමාණය වැඩි නම් අපි ඒකට අවස්ථාවක් දෙනවා. දැන් ටීවී එකෙත් හිතන්නකෝ ඇඩ් එකක් දානවා නම් මම ඒ ඇඩ් එක දාන්නේ මොන channel එකද? channelම කීයක් තියෙනවද ලංකාවේ? හිතා ගන්න බැරි තරම් channel තියෙනවා රූපවාහිනී channel. ඒතකොට ඒ වගේ කොයි වෙලාවෙද මම මේක දාන්නේ නේද? වෙලාවක් බලන්න වෙනවා. දැන් ඔයාලා ක්‍රිකට් මැච් එකක් ගන්න වෙලාවේදී ලංකාවේ ගහනවා නම් බලන ප්‍රමාණය වැඩි. ලංකාවේ ගහන්න නැත්නම් බලන ප්‍රමාණය අඩුයි. නැති වෙලාවවලදී දාන්නේ නැහැ. එතකොට එනම් ක්‍රිකට් මැච් ඇස්සෙත් ඔයාලා දැකලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් ඕන තරම් යනවා. එතකොට එහෙනම් මේකට හේතුව තමයි ඒ අදාළ කණ්ඩායම තෝරගෙන ඒ කණ්ඩායමට ගැලපෙන එක තීරණය කරන්න ඕනේ. හැබැයි මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි, ටිකක් අමාරු කාර්යයක්. හැබැයි ඒ කාර්යය අපි කරන්න ඕනේ හරියට. කරලා ඉවර වෙලා අපි මේ ඇඩ් එක හදලා ඔක්කොම කරලා මේක ඉදිරිපත් කරනවා නම් මේක සාර්ථකයි නැත්නම් අසාර්ථකයි. ඉතින් මාධ්‍ය තෝරාගත්තට පස්සේ පිරිවැයක් සැලකිල්ලට ගත්තට පස්සේ අපිට පුළුවන් නේද? සමාජලාවට ඔය මාධ්‍ය තෝරගන්නකොට පුද්ගලික මාධ්‍යයක් තෝරගන්නත් පුළුවන්. සමාජලාවට පුද්ගලික මාධ්‍යයක් කියලා කිව්වේ සමාජලාවට දුරකථන ඇමතුමක් ලබා දීලා නේද? දුරකථන ඇමතුම් මගින් ඒ දේ කරන්න පුළුවන් නේද? එහෙම නැත්නම් අර කියන පෞද්ගලික නොවන ටීවී එකේ වගේ දාන්නත් පුළුවන් නේද? දැන් කාට හරි හිතන්නකෝ WhatsApp හරහා මැසේජ් එකක් එවුවොත් එයාට ඒක පුද්ගලිකව නේද? පොදු තැනක දාලා ආප් එක නෙවෙයි. එහෙම මාධ්‍ය තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ පණිවිඩය ලබා දෙන ප්‍රභේය තෝරා ගැනීම. අන්න ප්‍රභේය තෝරාගත්තට පස්සේ අපිට පුළුවන් පසු පෝෂණය මැනීම. ඔතන ඔය පසු පෝෂණය මැනීමේදී මොකද වෙන්නේ? අදාළ ප්‍රතිචාරය තුලින් එයාට ලැබුණු දේවල් ටික මොනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතකොට ඒකත් එක්ක තමයි අපිට එන එතනින් එහාට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා සැලකිල්ලට ගන්නකොට ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම ඔය කියන ඇඩ්වර්ටයිස්මන්ට් ඕන තරම් තියෙනවා. දැන් ටීවී එකේ යන හොඳම ඇඩ් කියලා වෙනමම තෝරගන්න අවුරුද්දට. හරිද? ඒතර මේ සඳහා තෝරා ගැනීමේදී සලකා බලන කාරණා තමයි ඒක මොනතරම් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරලා තිබ්බද, පාරිභෝගිකයෙක් ග්‍රහණය කරගත්තේ කොහොමද කියන එක සමීක්ෂණ ආයතන තමයි කරන්නේ. තේරුණාද? දැන් සමීක්ෂණ ආයතන මට මතකයි අර පෝලෝ ඇඩ් එක. ගම්පෙල්ලියේ නේ පෙම්පෙල්ලිය කියලා 100 කෙනෙක් පිට කොටද්දී පෝලෝ පෙත්ත කරකිලා ඇවිල්ලා ඒ වංගෙඩි වේදලා 100 පෝලෝ එක ගෑවට පස්සේ පිටුම් ගාන එකක් දැකලා තිබ්බ නේද? ඇඩ් එකක් ගියේ කාලේ. ගම්පෙල්ලියේ නේ පෙම්පෙල්ලිය කියලා පෝලෝ එක තමයි ඒක දාන්නේ. ඉතින් ওই ඇඩ් එක එක සැරයක් මට මතකයි ඒක තිබුණා. ඔය වගේ ජනප්‍රියම ඇඩ්වර්ටයිස්මන්ට් කීපයක් තියෙනවා. එතකොට මම දැක්ක අර තව එකක් තිබුණා තාත්තේ ලොකු වැඩක්ද කියලා අහන්නේ නේද? අර චූටි දුවෙක් කියලා කතා කරන්නේ තාත්තේ ලොකු වැඩක්ද කියලා. එයි කියලා අහන්නේ. ඊට පස්සේ තාත්තා කියන්නේ මම මේ ගයක් ඩිසයින් කරනවා කියලා. ඒක දෙන්න නම් ඔය වගේ කාමරයක් හදන්න එපා. එතකොට ඒ දුවටත් මේ වගේ වෙයි කියලා කියන්නේ නේ. ඒකත් නිකන් නිර්මාණාත්මකයි. දැන් ඒව තුලින් ලබාගත් දේවල් එක. ඒතකොට පාරිභෝගිකයා ඒක ග්‍රහණය කරගත්ත විදිය ඊට පස්සේ භාණ්ඩේ පසුපස්සේ යන විදිය. ඊට පස්සේ මට මතකයි නමක් ගමක් දන්නේ හැබැයි මිනිස්සෙක් කියලා අර ඇඩ් එකක් ගියේ කවුද කියලා අහන්න දුවේ කවුද කියලා ඇද්දි නමක් ගමක් දන්නේ හැබැයි මිනිස්සෙක් කියලා කියන්නේ. ඊට පස්සේ මම දැක්කා ටීවී වල පිටිපස්සෙත් ගහලා තියෙනවා නේද? ඒතකොට ඒකේ පේන්නේ මොකද්ද? ඇත්තටම මේ පාරිභෝගික කොටාසේ ඒක ග්‍රහණය කරගෙන තියෙනවා නේ ඇඩ් එක. ඒතර ඒ ඇඩ් එකේ නිර්මාණාත්මක පැත්ත සාර්ථකයි. ඒකෙන් දෙන්න බලාපොරොත්තු වෙන පණිවිඩය එනවා ගිහිල්ලා තියෙනවද නැද්ද? ගිහිල්ලා තියෙනවා. ඇදිලිවම ගිහිල්ලා තියෙනවා. නමුත්
තවත් සමහරයක් ගත්තොත් එහෙම ගියේ නැතිව ඕනතරම් තියෙනවා අසාර්ථක වෙච්ච ඒවා තියෙනවා ක්‍රියාත්මක නොවෙච්ච ඒවා තියෙනවා ඒ නිසා ඇඩ් එකක් හදනකොට අපි මේ කියන කරුණු කාරණා සැලකිල්ලට ගන්න ඕන ඔයාලට මේක නොතේරුණාට ව්‍යාපාරික ආයතන වලට මේක ලොකු ප්‍රශ්නයක් ඔවුන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් හදන එක හිතා ගන්න බැරි තරම් බැරෑරුම් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ඒ සඳහා මේකේ සමහරලාට පිටරට නල් නිලියෝ ගේනවා නේද ලොකේෂන් ගත්තට පස්සේ සමහරලා රටවල් 3-4ක ලොකේෂන් තමයි එක ඇඩ් එකක් පස්සේ අපි දකින්නේ. ඔයාලා දැක්කේ ලංකාවේ හිටපු ජනාධිපති දැන් අගමැතිතුමාගේ පුතා අර ඇඩ් එක හිටපු ගෑන් ළමයි කසාද බැන්නේ නේ. සන්ලයිට් ඇඩ් එකේ හිටපු ගෑන් ළමයා කසාද බැන්දා නේද? ඒතකොට සන්ලයිට් කියලා විතරක් නෙවෙයි ඇඩ් එකේ හිටපු ගෑන් ළමයාටත් කැමති ප්‍රතිචාර දක්වන අය ඉන්නවා. ඒ ඇඩ් බලලා ඉතින් අවසානයේ අය කසාද බැඳගත්ත තැනටපත් වුණා. මේ කාරි ජනප්‍රිය කතාවක් නේ. ඉතින් ඒ නිසා සමහර නිර්මාණ හිතා ගන්න බැරි විදියට ඉස්මතු වෙලා ඉස්සරහට එනවා. ඉතින් ඒ නිසා අද මම මේ කතා කරපු කරුණු කාරණාත් එක්ක ඔයාලා මේ සතියේ ටීවී බලනවානේ. ටීවී බලනකොට ඔයාලා නිකන් හැංගෙන හොඳම ඇඩ්ස් 10 ඔයාලා ලියන්නකො පොලේ. අද මේ සතියේ මම ලබන සතියේ අපි ඔය කතා කරනකොට මම ඔයාලගේ එක එක්කෙනාගෙන් අහන්න ටීවී එකේ දැනට යන ඇඩ්වර්ටයිස්මන්ට් වලින් හොඳම 10 ඔයා ලියාගෙන මම එකේ එකක් දෙකක් අහන්නම්. පළවෙනි එක දෙක කියලා හිතන්නකො. එතකොට ඔයා මේ සතියේ හොඳම 10ක් තෝරගන්න. තේරුණාද? ඔයාට හිතෙන 10. මොකද පාරිභෝගිකයෝ අතර යනකොට අපි ඉගෙන ගන්න අය විදිහට අපි ඒවා දකින්න කෝණයක් තියෙනවනේ. එතකොට අපිට බලන්න පුළුවන් ඔයාගේ මේ වයස් පරතරයත් එක්ක ඔයා ඉන්න මට්ටමත් එක්ක ඔයාගේ සිතුම් පැතුම් ආකල්පත් එක්ක ඔයා අනුමත කරන්නේ මොකද්ද? පැහැදිලිද? ඒතර එහෙනම් ඔයාලට මේ සතිය කරන්න වැඩක්. මොකද්ද? හැමෝගෙම මම අහනවා මොකද තියාගන්න. ඔයාට දැනෙන හැඟෙන හොඳම ඇඩ්වර්ටයිස්මන්ට් 10. හරි? හොඳම ඇඩ්වර්ටයිස්මන්ට් 10 ඔයා ලියන්න ඕනේ. තියාගන්න සමහරවිට මම 10 වහන්නත් පුළුවන්. සමහරවිට එකක් දෙකක් අහන්නත් පුළුවන්. හැබැයි 10ක් ලියාගෙන තියන්න. හරි? ඒක සංසිල්ක් වෙන්න පුළුවන්. එතකොට ඒක රත්ති වෙන්න පුළුවන්. එතකොට ඔය කියන දීම වර්ගයක් වෙන්න පුළුවන්. කෑම වර්ගයක් වෙන්න පුළුවන් නේද? ක්‍රීම් එකක් වෙන්න පුළුවන්. මොකක් නමුත් ප්‍රශ්නයක් නෑ. 10ක් ලියන්න. හොඳම ඇඩ්වර්ටයිස්මන්ට් 10ක් ලියන්න. ඒක ලියනකොට ඔතන මාතෘකාව ලියා ගන්න ලංකාවේ දැනට හඳුනාගත හැකි ඇඩ්වර්ටයිස්මන්ට්. ලියන්න ලංකාවේ දැනට හඳුනාගත හැකි ඇඩ්වර්ටයිස්මන්ට් කියලා මාතෘකාව ලියන්නකෝ. හරි. ලියාගත්තා. ලංකාවේ දැනට හඳුනාගත හැකි ඇඩ්වර්ටයිස්මන්ට්. හරි. එතකොට එහෙනම් ඔන්න ওই 10 ලියන්න. එතකොට ওই 10 ලියාගත්තට පස්සේ අපිට පුළුවන් ලබන සතියේ ওই 10 ගැන කතා කරන්න. මොකද ප්‍රායෝගිකව අපි මේවා කතා කරන්න බෑ. ඒතකොට ලබන සතියේ අපිට කතා කරන්න තියෙන්නේ ඇඩ්වර්ටයිසිං. ඒක ප්‍රචාරණය ගැන කතා කරන්න තියෙන්නේ. ලබන සතියේ වෙද්දී අපිට මේකේ අලෙවිකරණයට අදාළ කරුණු කාරණා ටික ඉවර කරගන්න පුළුවන්. අලෙවිකරණය ඉවර වෙනවා ලබන සතියේ. මම ඔයාලට කිව්වා තව සතියක් වගේ ටිකක් ඇත්තට ඉවර කරන්න පුළුවන් කියලා. එතකොට අලෙවිකරණයේ මූලික කරුණු කාරණා ටික අපිට ලබන සතියේ ඉවර වෙනවා. හැබැයි ඔයාලා මේ සතියේ අනිවාර්යයෙන්ම මොනවද කරන්න ඕනේ? ඇඩ්වර්ටයිස්මන්ට් 10ක් ලියන්න ඔතන යටට. හරිද? ඔතන යට ලියන්න ලබන සතියේ මාතෘකාව ඔය 10 ලියුවට පස්සේ අපි ලියමු. දැන් සමහර අයට මම ඇසුරුම් එකක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඇගීමකුත් අපිට තියෙනවා. අපි ඒකත් කතා කරමු මේ පාඩම ලබන සතියේ මේ පාඩම ඉවර කරලා අපි ඒ ගැන කතා කරමු. එහෙනම් ඔය කරුණු කාරණා ටිකත් එක්ක මම අද දවසේ මේ කටයුත්ත ඉවර කරනවා. මොනවාරි ඔයාලට දැනගන්න තියෙනවද අහන්න තියෙනවද? මොකද අහන්න කරන්න තියෙනවද? නෑ. හරි. එහෙනම් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් 10 ලියලා ලබන සතියේ නැවත අපි පන්තියේදී හම්බ වෙමු. හරි. කොරෝනා තාම ලංකාවේ ඉවර නෑ. ඒ නිසා පරිස්සමෙන් කරන කියන දේවල් ටික කරගෙන ඉන්න. මේ විදියට පාඩේට යද්දී ආරක්ෂිතවම යන්න ඉන්න. හරි. right. එහෙනම් අපි අදට ඔය කටයුතු ඉවර කරමු. ලබන සතියේ ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම නැත්නම් ප්‍රචාරණයත් එක්ක කතා කරලා අපිට අලෙවිකරණයට අදාළ කරුණු කාරණා ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. එතකොට එහෙනම් ඔයාලා ලබන සතිය හම්බ වෙනකොට ඔය කරුණු 10 ලියාගෙන ඉන්න right. එහෙනම් අපි අදට මේ වැඩි ඉවර කරනවා.
සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බොහොම ස්තුතියි.